අයිබෝන් අයිබෝවන් ටීචර්. කවිදු මේ වෙලි කවිදු හරිද? හරි. එතකොට අපි කතා කර ඉන්නේ 11/6 මානව දේහ ක්‍රියා. මේ යටතේ පද්ධති කීයක් කතා කරාද දැන්? කීයක් කතා කරාද? ආහාර ජීර්ණ පද්ධතිය සහේල බහිශ්‍රාවීය පද්ධතිය. බහිශ්‍රාවීය පද්ධතිය දෙකයි. සොසන පද්ධතිය. ශ්වසන පද්ධතිය රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතිය ඊට පස්සේ ස්නායු පද්ධතිය. එතකොට ස්නායු පද්ධතියේ අපි එදා සෑහෙන ප්‍රමාණයක් කතා කරා. දැන් මේ අද කතා කරන්න යන්නේ මම ලියලා තියෙනවා මාතෘකාව සුෂුම්නාව. මොකක්ද මේ සුෂුම්නාව කියලා කියන්නේ? මේ අපේ කොඳුවැට පේළිය කියලා හිතුවොත් මේ අතරනේ මේ කොඳුවැට පේළිය කියලා හිතුවොත් මේ පෑනක් නිර්මාණය කරපු එකක් බලන්නකො. මේ කොඳුවැට පේළිය මේ පෑනේ කූර වගේ කොඳුවැට පේළිය මැද්දෙන් යන එකක් තමයි සුෂුම්නාව කියලා කියන්නේ. මම කියව සුදු පාටයි කියලා මඤ්ඤොක බඩයක් වගේ. සුදු පාටයි මේ සුෂුම්නාව කියන එක. එතන අපි දැන් මේකේ කොඳුවැට ගත්තොත් මම එදත් පෙන්නුවා මේ තියෙන කොඳුවැට. එහෙම නැත්නම් මේ එකකට කියනවා කෂේරුකා කියලා. මේව මෙහෙම හොඳින් ෆිට වෙලා තියෙන්නේ. අපි එදා බැලුවා. ඔන්නෝම ෆිට වෙලා තියෙන්නේ හොඳටම. මේ දෙකක් මෙහෙම ඔහොම ෆිට වෙලා තියෙනවා. උඩට මේ තව එකක් තියෙනවා. ඒකත් ඔහොම ෆිට වෙලා තියෙනවා මේ. මේ බිල්ඩින් බ්ලොක්ස් වගේ. එතන මේක මැද්දේ මේ සිදුරක් තියෙනවා මේ. මේ සිදුරෙන් තමයි ওই සුෂුම්නාව කියන එක ගමන් කරන්නේ. එතන මේ ඇඟිල්ලක් විතර මාත මේ සුෂුම්නාව මේක මැද්දෙන් ගමන් කරනවා. එතන දැන් අපි හදාන්නේ මේ සුෂුම්නාවේ කැපුමක්. සුෂුම්නාව කපලා මේ සුෂුම්නාවේ කැපුමක මොනවද තියෙන්නේ කියලා බලන්න. එතකොට පොඩි හැඩයක් ගත්තොත් සුෂුම්නාව මාතෘකාව ලියා ගන්න සුෂුම්නාව කියන ස්නායු පද්ධතියේ සුෂුම්නාව කතා කරා. ඒතර හැඩයක් ගත්තොත් ඔන්නෝ පොඩ්ඩක් ඔය වගේ වෘත්තයක් නෙවෙයි පොඩ්ඩක් හැඩේ එහෙමයි. මේක ඇතුලේ තියෙන ඔන්නෝම අපි කියනවා H හැඩති කියලා. ඉංග්‍රීසි H හැඩති. ඇදිලා ගියේ H එකක් හැඩති. මැද ආයෙ සිදුරක් කියලා. මේ වටේ තියෙන කෂේරුකා. එහෙම නැත්නම් කොඳුවැට. මේකෙන් එනවා මේ සුෂුම්නා ස්නායු යුගල කීයක් එනවද? යුගල කීයක් එනවද? 31ක්. 31ක්. එතකොට කොහෙන්ද මේවා එළියට එන්නේ? මෙන්න මේ වගේ තැනකින් මේ කොහොම ඇවිල්ලා මේ අනිත් එකත් එක්ක මෙහෙම ජොයින්ට් වෙලා ඔහොම එක ස්නායුවක් ඇටියට මෙහෙම යනවා. මේකකට අපි කියනවා සුෂුම්නා ස්නායුවක් කියලා. අනිත් පැත්තට ඒ විදිහටම යනවා. මෙතනින් ඔහොම මෙතනින් ඔහොම ගියේ. අංග සමතුලිතයි. එතකොට ඒවට කියන්නේ සුෂුම්නා ස්නායු. මේ කොහෙන්ද මේක ගත්තේ කියලා කිව්වොත් මේ බලන්න පාඩමට අද සම්බන්ධ වෙච්ච අයට මම මේ ටික කියන්නේ මම මෙතනින් අඳින්නම් මේ තියෙන මොලේ පොළු කටුව ඇතුලේ තියෙන මොලේ ඊට පස්සේ මේ මොලේ ඔන්නෝම කෙන්දක් වගේ කොඳුරට පේළිය ඇතුලෙන් ඔන්නෝම යන එකක් තියෙනවා. ඒතර මේ මොලේ නම් මේ සුෂුම්නාව.
මේකට තියෙන ආරක්ෂාව ඔලු කටුව එහෙම නැත්නම් කපාලය. මේකට තියෙන ආරක්ෂාව තමයි පොඳුරට පේළිය මැද්දෙන් ඔහොම යන්නේ. එතකොට අපි දැන් ගත්ත රූප සටහන මොකද්ද? මෙන්න මෙතනින් කපලා ඒ පේන කැපුම තමයි මේ අඳින්නේ. එතකොට මේ නිසා රූප සටහන සුෂුම්නාවේ හරස් කඩක්. සුෂුම්නාවේ හරස් කඩක්. එතන අඳගන්න රූප සටහන පස්සේ නම් කරමු. සුෂුම්නාවේ හරස් කඩක් තමයි මේ අපි මෙන්න මේ කැපුම තමයි මෙතනින් මේ අරගෙන විශාල කරලා බලලා තියෙන්නේ. රූප සටහන අඳගන්නකො පස්සේ නම් කරන් බැරියේ. මේක ඔක්කොම යන්නේ පොදුවට පේළිය ඇතුලේ. මේවා පොදුවට වලින් එළියට ඇවිල්ලා ශරීරේ පුරාම යනවා. මේවා අපි එදා ඇඳ මෙන්න මෙහෙම සුෂුම්නා ස්නායු කිය කොහොම ඇඳ යුගල 31ක්. මේ එක යුගලයක් තමයි දැන් මේ මම ඇඳලා තියෙන්නේ. ප්‍රොෆෙසර් ආ ඇඳ ගන්නකො. මෙන්න මේ සිදුරට කියනවා මේ මැද තියෙන සිදුර මධ්‍ය නාලය කියලා. මධ්‍ය නාලය. මැද තියෙන නාලය. මධ්‍ය නාලය. මොනවද ඕකේ තියෙන්නේ? ඕකේ තියෙන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය. ඕකේ තියෙන දියරය අපි කියන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය තමයි මධ්‍ය නාලයේ තියෙන්නේ. මේ හරිය සුදු පාටයි ඒ නිසා කියනවා ශ්වේත ද්‍රව්‍ය කියලා. ශ්වේත ද්‍රව්‍ය. ශ්වේත කියන්නේ සුදුයි කියන එක. අපි ශ්වේතාණු කියන්නේ සුදු රුධිරාණු වල. මේ කියන්නේ මේ නිකන් ඇදිලා ගියේ චකුරක් හැදති. මෙන්න මේ කොටස කියනවා ධූසර ද්‍රව්‍ය කියලා. ධූසර ද්‍රව්‍ය. මේ කොටස ආලු පාටයි. මේක සුදුයි. සුෂුම්නා ස්නායුවක් එකක්. මේ අනිත් පැත්තේ තියෙන නිසා අපි කියන යුගලයක් කියලා. ජෝඩුව දෙපැත්තට යන. තීජ මේක හඳගන්න. ඔව් ඇඳ ගන්න. හොඳට නම් කරගන්න ඇඳලා ඉඩ කඩ ඇතුලේ ඇඳ ගන්න.
ඉවර නම් අත උස්සන්න. එතකොට අපි මේ යන්නේ සුෂුම්නාවේ හරස් කඩක්. මොකද්ද සුෂුම්නාව කියන්නේ? මේ පොදුවට පේලිය මැද්දෙන් යන මේ සිදුරෝස්සේ යන එක සුෂුම්නාව. මේකේ ඉහළ කෙළවර සුෂුම්නා ශීර්ෂකය. අපි කතා කරලා ඉවර කරා මොලේ කොටස්. පටන් ගන්නතර සුෂුම්නා ශීර්ෂකය. මේව අවසන් වෙනකොට පොදුවට පේලිය අවසන් වෙන තැනින් අවසන් වෙනවා. එතකොට ඒකේ කැපුමක් තමයි අපි මේ බැලුවේ. එතකොට චුට්ටක් රවුම් නෙවෙයි පොඩ්ඩක් නිකන් එලිප්ස් ආකාර වගේ හැඩයක් තියෙන. එතකොට මැද්දේ තියෙනවා මෙන්න මේ H අකුර හැඩේ. H අකුර කිව්වේ නිකන් ඇදිලා ගියේ H එකක් වගේ. මේ තියෙන H අකුර. ඒ ඇදිලා ගියේ H එකක් හැඩ තියෙන කොටසක් තියෙනවා. ඒවා කොටස අලු පාටයි. ඒවට කියන්නේ දූෂර ද්‍රව. වටේ සුදුම සුදුයි ඒවට කියන්නේ ශ්වේත ද්‍රව. එතකොට මෙන්න මේ කෙඩි මේ සුෂුම්නාවෙන් එන මෙන්න මේ ස්නායු ඒවට කියන්නේ සුෂුම්නා ස්නායු. ඒව තියෙනවා යුගල 31ක්. එතකොට මම මෙතන ඒකෙන් එක යුගලයක් හැදලා තියෙනවා මේකයි දෙකම ගත්තාම එක යුගලයක්. ඒ විදිහට දිගටම 31ක් යුගල 31ක් යනවා. ඒක තමයි සුෂුම්නාවේ රූප සටහන. දැන් අද අපි කතා කරන්න යනවා තව එකක්. මේක සුෂුම්නාව කියලා ඕගොල්ලෝ දැන් ලියුවානේ. ඊට පස්සේ ලියන්න ප්‍රතිීක ක්‍රියා කියලා. प्रतीक क्रिया ये मातृकावන්නේ ඔව් මාත්‍රිකාවක් ලියා ගන්න ප්‍රतीक ක්‍රියා කියලා. මේක සුෂුම්නාවේ හරස් කඩක්. අපි ඊළඟට කතා කරන්නේ ප්‍රतीक ක්‍රියා. මම මේක මැකුවේ නෑ මොකද මට මේ රූප සටහන දැන් ආයෙ ඕන වෙනවා. ඒ නිසා මැකුවේ නැත්තේ. ප්‍රतीक ක්‍රියා කියලා මාත්‍රිකාව ලියා ගන්න. ඊයගෙන අපි බලමු අත්දැකීමක්. අපි හිතන්නේ නැතුව කරන වැඩක්. හිතන්නේ නැතුව කරන වැඩක් කියන්න පුළුවන්. හුස්ම ගන්න. හුස්ම ගන්න. මම කියන්නේ හිතන්නේ නැතුව කරන වැඩක්. ඇස්පිල්ලම් ගන්න. ඇස්පිල්ලම් ගන්න. ඇස්පිල්ලම් ගන්න විතර නෙවෙයිනේ ඔය විතර ගහන්න පුළුවන්. ඉතින් බේම ඉතින් නේද? ඉතින් ඉතින් අපි දන්නේ නැහැ ඇස්පිල්ලම් එහෙම වෙන්නේ. එතකොට සමහර දේවල් තියෙනවා අපි හිතලා නෙවෙයි කරන්නේ. බෑන කියන්නකො මේසෙ උඩින් අහගන්නකො. මොනවද හිතලා කරන්නේ නැති එකක් කිව්වොත් ඔන්න දැන් ඇස්පිල්ලම් ගන්න එකත් හරි. හිතලා කරන්නේ නැති එකක් ඔන්න රෙදි මැදලා ඉස්තරික්කේ තියෙන රස්නේ. දැන් අපි මොකක් හරි ඕන නැති වෙච්ච එක හොය යන අපේ වැඩේ නැති වෙච්ච වෙන එකනේ. එතන හොය යනකොට ඉස්තරික්කේ අත ගෑවෙනවා. දැන් මොකද්ද කියන්නේ අපි කරන වැඩේ? ඊගාට අතයින් වෙලා. ඉස්තරික්කේ අත ගෑවුනොත් අපි මොකද්ද කරන්නේ? ඊගාට අතයින් මනටම අත ගන්නවා. හැබැයි මේක කරන්නේ අපි හිතලාද? නෑ. ඉස්තරික්කේ අත ගෑවුණා අපි දන්නේ අපි හිතලා නම් ඉස්තරික්කේ කීරද අත ගවන්නේ රස්නේක. දැන් ඉස්තරික්කේ අත ගෑවුණා අග්ගාල ඇදලා ගත්තා. පස්සේ බලනවා බෝ පස්සේ ඉස්තරික්කේ අත ගෑවුණානේ බලන්නකො මේක රස්නේනේ මගේ අත පිච්චුණානේ ආදී දේවල් අපි තනියම වුණත් කියවනවා. එතකොට මම මේ කියන්නේ අර රත් වෙච්ච ඉස්තරික්කේ අත ගෑවුණ ගමන් අතට අග්ගාල ඇදලා ගත්තා. අන්න ඒ ක්‍රියා. එතකොට මේ ක්‍රියාව නිසා අපිට තියෙන වාසිය මොකක්ද කියන්නේ? ශනික ක්‍රියාවක් වෙන්නේ. ඉතින් අපේ ඉස්තරික්කේ අත ගෑවිච්ච ගමන් ඇදලා ගන්න එකෙන් අපේ ශරීරයට තියෙන වාසිය මොකක්ද? අනතුරු වලින් බේර වෙනවා. මොකද්ද මනකෝ? අනතුරු වලින් බේර ගන්න පුළුවන්. අනතුරු වලින් බේරෙනවා.
එතකොට අපි ආනේ ස්ත්‍රීක්ගේ රස්නේ මගේ අත ගෑවුණා දැන් පිච්චෙනවා කියලා ඔහොම විස්තර හොය හිටියොත් අත පිච්චිලා දියබට්ටත් ඇවිල්ලා ඉවරයි. මේක එහෙම නෙවෙයි ගෑවුණා ගත්තා. එතකොට අන්න ඒ වගේ ශනික ක්‍රියාවලට අපි කියනවා නම ප්‍රතීක ක්‍රියා කියලා. එතකොට ඒ වෙලාවේ මං කියන්නේ ගෑවුණා ගත්තා. අන්නේ මොහොතේ මොලේ දන්නේ නැහැ ස්ත්‍රීක්ගේ අත ගෑවුණා කියලා. හැබැයි ටිකක් වෙලා යනකොට මොලේ දානවා. ඊට පස්සේ තමයි අපි මාත ගා ගන්නවා බලන්නකො මේ ස්ත්‍රීක්ගේ අත පිච්චුණානේ. ඔය වගේ දේවල් කියන්නේ හොඳ උගක් පිච්චුණා කුකුල් තෙල් හොයන්නේ, ඒතික තෙල් ಜಾති හොයන්නේ ඒ පස්සේ. නමුත් මම මේ කියන මොහොත ගෑවුණ ගත්තා. අන්න ඒ වගේ ඒවට අපි කියනවා ප්‍රතීක ක්‍රියා කියලා. දැන් ඔහොම ඉන්න අතරේ අපේ මූණ පැත්තට ගලක් එහෙම આવොත් මොකද අපි කරන්නේ? ඔළුව ඩක්කලා පැත්ත පස්සේ බලනවා. ආනේ මොකද්ද යා මැස්සෙද්ද ගලක්ද? ඒ ආදී දේවල් පස්සේ තමයි කල්පනා කරන්නේ. ශනිකව අපේ ශරීරයට ලොකු ආරක්ෂාවක් තියෙනවා මේ ප්‍රතීක ක්‍රියාවලින්. හැබැයි මේ වැඩේ කරන්නේ අපි හිතලා නෙවෙයි. කරලා ඉවර වෙලා පස්සේ හිතන එක වෙන කතාවක්. ශනිකව අපි හිතන්නේ නැතුව තමයි මේ ටක් ගාලා රත් වෙච්ච එක අත ගෑවුනහම ඇදලා ගන්න. තමයි කියන්න බෑ ඒ වගේ ශනිකව දක්වන ප්‍රතික්‍රියා සඳහා උදාහරණ ටක් ගාලා වෙන වැඩ. කකුලේ කට්ටක් කරනවා. කකුල කට්ටක් කරනොත් ටක් ගාලා කකුල ඇදලා අරන් පස්සේ බලනවා ගලක් දැරුනේ කටුවක් දැරුනේ මේ බලන්නකො දෙහියත්තක් මෙතන දාලානේ කියලා පස්සේ විස්තර කියනවා. නමුත් මුලින් මොකද ටක් ගාලා කකුල ඇදලා ගන්නවා. තව මොකද්ද? පිහියට අත කැපුණා. පිහියට අත කැපුණා. ටක් ගාව පිහියට අත කැපුණ දේ කොළ එහෙම කපාපු විදිහට පිහිය ටක් ගාලා ඇදලා ගන්නවා. පස්සේ තමයි බලන්නේ ආනේ වේත් වෙනවා මේ බලන්නකො අත කැපුණානේ කියලා මං කලබල වුණාන් තමයි අත කැපුණේ හිමින් කප්පුවා හරි ඔය ආදී දේවල් පස්සේ කියන්නේ තව කියන්න බලන්න මේ වගේ ක්ෂණික ටක් ගාලා පස්සේ තමයි දන්නේ ඒ විස්තරය අපි තා කියලාද මේ උදාහරණ මිටියෙන් අද එනයක් ගන්නකොට මිටිය අතර වැදෙනවා. මොකක් සාහිද එනයක් ගන්නකොට මිටියෙන් අතර වැදෙනවා. අනේක් ගහන මිටියෙන් අතර වැදෙනවා උංගල කටේ ඉවරයි එතකොට ක්ෂණිකව ඒ වගේ දේවල් වල ඒවට අපි කියන්නේ ප්‍රතීක ක්‍රියා කියලා. ගල ඇදලා ගන්නවා. දැන් සමහරවිට මෙන්න මෙහෙම වෙනවා. බලන්න මෙන්න මේ අත්දැකීම ඇහැට මොකක් හරි ආව සමහරවිට අපි රෙදි හොදනකොට මේක හැමෝටම ඇති. රෙදි හොදනකොට චූටි සබන් කුඩු බිඳුවක් සබන් බෝලේ සබන් පොඩි ප්‍රමාණයක් නිකන් පින්නක් වගේ පොඩි ප්‍රමාණයක් මීදුම් කුඩක් තරම් කැලලක් වහන ඇහැට આવොත් මොකද වෙන්නේ? ටක් ගාලා පියා ගන්නවා. ටක් ගාලා පියා ගන්නවා. අපි ඒක දැක්කේ නෑ එනවා. පියාගන්න. ඔව් අපි ඒක එනවා දැක්කේ නෑ ඇත්තටම. දැක්කේ නෑ කියන්නේ මොලෙන් ඔන්න සබන් එකක් ඇහැට එනවා ඒ හින්දා ඇහැ පියා ගන්න ඕනේ කියන තීරණයට ආවේ නෑ. ටක් ගාලා ඇහැ පියන පස්සේ බලනවා ඕනේ සබන් එකක් නෙවෙයි දුවි ආවේ. අන්න ඒ ක්‍රියා මම මේ කියන්නේ. ඒවට කියන්නේ මොනවද? ප්‍රතීක ක්‍රියා. එතකොට ප්‍රතීක ක්‍රියා සඳහා ගත වෙන්නේ ඉතාම සුළු කාලයක්. අපිට තියෙන වාසිය තමයි අපේ ශරීරයට විශාල ආරක්ෂාවක් තියෙනවා. නැත්තම් ආනේ ස්ත්‍රීක්ගේ රස්නේ මොකද කරන්නේ අත පිච්චෙනවා. දැන් අත ගමු නේද මෙහාට කිය හිටියොත් අත පිච්චිලා ඉවරයි. දැන් ඒ වුණේ ගෑවුණා ගත්තා. පස්සේ විස්තරේ බලන්න. ඒක ශරීරයට විශාල ආරක්ෂාවක් තියෙනවා. මේ ප්‍රතීක ක්‍රියා කියන මාතෘකාව ලිව්වා දැන්. මම මේ රූපසරණ මෙක්විනේ වට මේක ඕන වෙන්නේ හින්දා දැන් අප ප්‍රතික්‍රියාවකට චුට්ටක් ලියාගමු. මොළයේ සිටීමකින් තොරව වරහන් අතර ලියා ගන්න අපේ ප්‍රශ්න පත්‍රයේ වචනේ ඉච්ඡානුග්ගම මෙතන ලියන්න මොළයේ අකුරු බලන්න ඉච්ඡානුග කියන්නේ සිතාමතා මොළයේ ඉච්ඡානුග කියන්නේ සිතාමතා කරන්නේ මොළයේ ඉච්ඡානුග මැදිහත් වීමකින් තොරව
තොරව උත්තේජ සඳහා ප්‍රතිචාර දැක්වීම. උත්තේජ සඳහා ප්‍රතිචාර දැක්වීම ප්‍රතීක ක්‍රියාවක් ලෙස හැඳින්වේ. ප්‍රතීක ක්‍රියාවක් ලෙස හැඳින්වේ. ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය. ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය ප්‍රතීක ඡාපයයි. ප්‍රතීක ඡාපයයි. ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය. කෘත්‍යමය කියන්නේ කාර්යයක් නේ. කෘත්‍යමය ඒකකය ප්‍රතීක ඡාපයයි. ප්‍රතීක ඡාපයයි. प्रतीक छापය. ඉතින් මොකද ප්‍රතීක ඡාපය කියන්නේ අපි මේ දැන් අඳින එක. ප්‍රතීක ඡාපය කියන්නේ. දැන් අපි බලමු මොකද කියලා පෑන් තියන්නකො මේසෙ උඩින්. මොනවද ඔයගොල්ලෝ දන්න ස්නායු සෛල වර්ග 3? ජීවීන්ගේ පටකවලදී තමයි කියා දීලා ඇත්තේ. මොන නියුරෝනයිද? කෙනෙක්වත් කියන්නේ ස්නායු සෛල ಜಾති 3 මොනවද? සංවේදී, නියුරෝන, චාලක නියුරෝන, අන්තර්හාර නියුරෝන. අන්න මනුක තුනම කියන්න. සංවේදී නියුරෝන, චාලක නියුරෝන, අන්තර්හාර නියුරෝන. අන්තර්හාර නියුරෝන. එතකොට ස්නායු සෛල ಜಾති 3ක් තියෙනවා. සංවේදී නියුරෝන, චාලක නියුරෝන සහ අතරමැදි නියුරෝන කියලා. අපි ජීවීන්ගේ පටකවලදී ඒ ಜಾති 3 කතා කරලා තියෙනවා ස්නායු පටකයේ යටතේ. දැන් අපි බලමු මොකද්ද මේ ක්‍රියාව කියලා. පෑන් කියන්නකො මේසෙ උඩින් මේක ටක් ගාලා තේරෙන්නේ හොඳට ගණන් හදන්න නෑ නේ නිකන් තොරතුරක් නේ තියෙන්නේ. දැන් අපි බලමු මොකද්ද මේ කතන්දරේ කියලා. ඔන්න මේ එනයක් තියෙනවා. එනයක්. දැන් අපි මේ යනකොට මේ කකුලේ මේ ඇනෙනවා. යටිපතුලේ ඇනෙනවා. මම මෙතෙන් දාන්නම්. කකුලේ ඇනෙනවා මේ ඇනේ. දැන් මොකද වෙන්නේ? තා ටිකක් කකුල තද කරනවද? නෑ. මොකද කරන්නේ? ඉවතන. ඇදලා ගන්නවා. ගිනි අඟුරකට කකුල පෑගුණත් එකයි, කටුවක් ඇනුණත් එකයි, ඇණයක් ඇනුණත් එකයි. අපි ටක් ගාලා කකුල ඇදලා ගන්න. එතකොට කොහොමද ඇදලා ගන්නේ? පණිවිඩයක් කියනවා. මෙතන ඉඳලා අපි කිව්වා ස්නායු අන්ත ශරීරයේ පුරාම තියනවා කියලා. මෙහෙම ගිහිලා මේ ඇනේ ඇනිච්ච තැනින් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා මෙන්න මෙතෙන්ට පණිවිඩේ එනවා. මෙතෙන්ට පණිවිඩේ එනවා.
ඊතලයක් ගැහුවොත් මෙන්න මේ අතට යනවා පණිවිඩය. නැත්තම් දැනගන්න විදියක් නැහැ. එතන ඇණයක් අරුණා කියලා මෙහෙම පණිවිඩය. එතන ස්නායු සෛලයකට තියෙනවා සෛල දේහයක්. සෛල දේහය මතකද? සෛල දේහේ පටක ඉගෙනගෙන තියෙනවා නම් ස්නායු පටකයේ මතකදී සෛල දේහයක් තියෙනවා. සෛල දේහය ඔන්න ඔහම එකක් මතක් වෙනවද? ඔහම එකක් මතක් කරනවා. සෛල දේහය ජීවීන්ගේ පටක බලන්න ඕන. ජීවීන්ගේ පටක. එතකොට මෙතන සෛල දේහය තියෙන නිසා මෙතන චුට්ටක් ඉස්සිලා වගේ තියෙන විතර ටික ලොකුයිනේ. මොහොම මේ සෛල දේහේ තියෙන තැන ඔන්න ඔහම වෙලා තියෙනවා. ඒ සෛල දේහය කියන්නේ ස්නායු සෛලේ හිස වගේ කෑල්ල. දැන් 11 අච්චුපත තියෙනවා නේද ඔතන ළඟ? අපි බලලයිමුද ඔය කියන එක. බලන්න පිටු අංක හොයලා දෙන්න කවුරු හරි ජීවීන්ගේ පටකවල බලලා ඉන්නකො දැන් අමතක ඇතිනේ ඉස්කෝලේ ගියෙත් නෑ. පිටු අංකේ පෙරලන්න 15. පිටු අංක 15. 11 එක පොතේ චුට්ටක් බලලෙමු අපි වෙලාව ගියාට කමක් නැහැ. වෙලාව ගියාට කමක් නැහැ. පිටු අංක 15. හරි. මෙන්න මේ කියන රූප සටහන මම මේ කියන්නේ. මේකේ ස්නායු සෛල 3ක් තියෙනවා. මොකද්ද පළවෙනි එක? සංවේදක නියුරෝන. සංවේදක නියුරෝනය. අන්න එක ස්නායු සෛල જાතියක්. දෙවෙනි එක මොකද්ද? අන්තර්හාර නියුරෝන. අන්තර්හාර නියුරෝනය. තුන්වෙනි එක චාලක නියුරෝන. චාලක නියුරෝනේ. දැන් මෙතන ඉන්න 10 අය 11 අච්චුපොත් හොයාගන්න ඕනේ. දැන් ඉතින් ලබන මාසෙ ඉඳලා 11 නේ ඉන්න. 11 අච්චුපොත් හොයාගන්න. ඒ ඉතින් කවුරුත් දෙයක් බලන් ඉන්න එපා. ඔය අහලා පහලා ගෙවල් වල 11 වසර අච්චුපොත් තියෙනවා. මේ අලුතෙන් ගොඩාක් ඉන්න හින්දා මම මේ කියන්නේ. එතකොට 11 අච්චුපොත් හොයාගන්න. 11 අච්චුපොත් හොයාගෙන මේ වැඩේට මේ වැඩේට ඉතින් එකතු වෙන්න. එතකොට 15 වෙනි පිටුවේ තියෙනවා සංවේදක නියුරෝනේ කියලා එකක් තියෙනවා අන්තර්හාර නියුරෝනේ චාලක නියුරෝනේ. මම දැන් මේ කතා කරන්නේ සංවේදක නියුරෝනේ ගැන. පළවෙනියට තියෙන නියුරෝන. එතකොට පළවෙනියට තියෙන නියුරෝනේ අර ඔළුව වගේ කෑල්ලක් තියෙනවානේ. අන්නේ ඔළුව වගේ කෑල්ල තමයි මම මේ ඇන්දේ. එතකොට එක පැත්තක් පිහිටන්නේ සමේ. බෙදලා ගිහිල්ලා එක කෙන්දක් මෙතන සමේ තියෙනවා. ඒකේ අනිත් කෙලවර තියෙන්නේ කොහෙද? මෙන්න මේ සුෂුම්නාවේ ඇතුළේ. එතකොට පොඩ්ඩක් අද පාට කරොත් මෙහෙම ගියා. ඕම ගියා. මෙතන තියෙනවා සෛල දේහය. මම පාට කරා මේ සෛල දේහය කියන එක. ඊට පස්සේ ඔහම ගිහින් යනවා. දැන් මේකට අපි කියනවා මේ රතු පාට එකට කියන්නේ සංවේදක නියුරෝන. ඔය පොතේ 15 වෙනි පිටුවේ දාලා තියෙන නියුරෝනේ. එහෙම නැත්නම් නියුරෝනේ කියලා කියන්නේ ස්නායු සෛල මෙන්න සංවේදක නියුරෝනේ. දැන් සංවේදක නියුරෝනේ පණිවිඩය පටන් ගන්න කොහෙන්ද? ලියන්න එපා පැන තියන්න පිසුදි. සංවේදක නියුරෝනේ පණිවිඩය පටන් ගන්න කොහෙන්ද? මෙතන නම් පටන් ගන්න සමේ. එතකොට මේ කෙලවර හැම තිස්සෙම තියෙන්නේ ප්‍රතිග්‍රාහක අවයවය. මොකක්ද ප්‍රතිග්‍රාහක අවයවයක් කිව්වේ? ප්‍රතිග්‍රාහක අවයව පහ ඔහොම කියන්නේ සම ඔයස ඇස කන නාසය දිව. එතකොට ඒවල තමයි මේ කෙලවරවල් තියෙන්නේ. එතකොට මෙහෙම ගිහිල්ලා පණිවිඩේ යනවා මෙහෙම සුෂුම්නා ස්නායු ඔස්සේ මෙහෙම ගිහිල්ලා මේකේ උඩ පැත්තෙන් ගිහිල්ලා මෙහෙම යනවා. මේ තියෙන්නේ අර කියන සෛල දේහය. සෛල දේහය තියෙන නිසා මෙතන ටිකක් ගෙඩිය වගේ තියෙනවා. සෛල දේහය කියන්නේ ලොකු කොටසන්නේ. එතකොට මෙන්න මේ ගෙඩිය වගේ කෑල්ලට මේ ඉස්සිලා වගේ තියෙන කෑල්ලට කියන නම
ගෑන්ග්ලියම දැන් ලියන්නේ මොකක්වත් අහගන්නද? ඒකට කියන්නේ ගෑන්ග්ලියම්. එතකොට සංවේදී නියුරෝනයක සෛල දේහයේ පිහිටා තිබෙන්නේ කොහේද? ගෑන්ග්ලියම් වල. දැන් එතනින් ඔහොම ගියා. එතනින් ඔහොම ගියාට පස්සේ ඉන්නවා අතරමැදියෙක්. මොකද්ද දාලා තියෙන්නේ? අන්තරාර නියුරෝනය. අන්තරාර නියුරෝනය මෙතනින් ඔහොම මේ වාර කොන් ටික තියෙනවා මෙහෙම තියෙනවා. ඔන්න එයාගේ සෛල දේහය. සෛල දේහය. ඊට පස්සේ මේ අනෙක් කියන ටික මෙහෙම තියෙනවා. මේ තියෙන්නේ අන්තරාර නියුරෝනයේ සෛල දේහය. හැබැයි ලස්සන වැඩේ කියන්නේ මේවා ගෑවෙන්නේ නැහැ. මේ බෙදිලා ඇවිල්ලා මේ ගෑවෙන්නේ නැහැ. මේ අතරක් තියෙනවා. ගෑවුනා නම් ප්‍රශ්නයක් නැහැ. යනවට කොහොමද? මේ අතරක් තියෙනවා. මේ අතරකට කියනවා උපාගමයක් කියලා. මේ ගෑවෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ මම ගාවන්න නැතුව යන්නේ. මේ රතු එකයි කොළ එකයි ගෑවෙන්නේ නැහැ. ඒතර මේ කොළ පාටයකට කියන නම් මේ කොළ පාටක අතරමැදියා. මේකට කියන නම අන්තර් මොකක්ද නම දාලා තියෙනවා? අන්තරහාර කියන්නේ අතරමැදි නියුරෝනයි. දැන් එතනින් ගියා පණිවිඩය දුන්න අන්තරහාර නියුරෝනේ. දැන් අන්තරහාර නියුරෝනේ මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? කකුලේ කටුවක් කැණිලා දැන් කාටද පණිවිඩය කියන්නට කකුල ඉවත් කරගන්න කොතෙන්ද කියන්නට පණිවිඩය? මොලේට මොලේට කකුල ශනිකව ඉවත් කර ගන්න නම් කොතෙන්ද පණිවිඩය කියන්නේ? මොලේට කකුලේ පේශි වලට කියන්න ඕන. එතන කකුල දිහා මෙතන පේශියක්. මෙතන දිහා පේශියක්. එතකොට දැන් මොකද කියන්නේ? මම මේ පේශි මෙතනදී ඉඳලා මෙන්න මෙතෙන්ට ගත්තා. මේ තියෙන්නේ කකුලේ තියෙන පේශි. දැන් පණිවිඩේ මෙතනින් ගන්නවා. මෙතනින් අරගෙන එතන ගෑවෙන්නේ නැහැ. මෙහෙම ගෑවුන්නේ නැහැ. ඕම ආව. මේ තියෙන්නේ අර ඒ වගේ කෙලවරවල් මෙහෙම ආව. මෙහෙම ඇවිල්ලා මේ පේශියට කියනවා. මොකද්ද කියන්නේ? අයියෝ කකුලේ කටුවක් කැනෙනවා ගන්නට අත් ගාලා ඇදලා. එතකොට පේශිය සංකෝචනය වෙනවා. සංකෝචනය වෙලා කකුල පැත්තකට ඇදලා ගන්න. එතකොට ඔන්න ඔය ක්‍රියාවලියට අපි කියනවා මොකක් කියලාද? මේකට කියන්නේ ප්‍රතීක ඡාපයක් කියලා. මොකක්ද ප්‍රතීක ඡාපය කියන්නේ? පෑම් මේ සුලින් තියලා අහගන්න ලියන්න දෙයක් නැහැ මේකට තාම. කකුල කටුවක් කැණුණා. අපි සරප්පු දෙක නැතුව එහෙට මෙහෙට යනකොට ඔන්න කටුවක් කැණුණා. මෙතන තියෙනවා ස්නායු අන්තයක්. එතනින් ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම ගිහිල්ලා කියනවා මේ යාගේ සෛල දේහය. එතනින් මෙහෙම ගිහිල්ලා සුෂුම්නාවට ආ මොලේ දන්නේ නැහැ කිසි දෙයක්. ඒකනේ අර මොලේ මැදිහත් වීමක් නැත්තේ. මොලේ කිසි දෙයක් දන්නේ නැහැ. මෙහෙම ගිහිල්ලා කිව්වා සුෂුම්නාවට. සුෂුම්නාව ළඟට දවසුනාට දැන් පණිවිඩය ගියේ. දැන් මෙහෙම ගියා. මේකට කියන්නේ අපි සංවේදනය අරන් යන එක සංවේදක නියුරෝනේ. ඒකේ මේ පැත්තේ අන්තයේ තියෙන ප්‍රතිග්‍රහ කයවල වල කන්ට මොකක් හරි වුණොත් ඇහැට මොකක් හරි වුණොත් කමට මොකක් හරි වුණොත් නාසයට මොකක් හරි දෙයක් දැනුණොත් මෙහෙම ගිහිල්ලා පණිවිඩය ඕම ගිහලා සුෂුම්නාවට කියනවා. සුෂුම්නාව ඇතුලේ තියෙන අන්තරහාර නියුරෝනේ. එතනින් පණිවිඩය මෙතෙන්ට එනවා. ගිහිල්ලා මෙතනින් මේ පේශියට කියනවා කකුල ඇදලා ගන්න හානිදායක තත්ත්වයක් තමයි තියෙන. ඔන්න පාදයට හානි වෙනවා. පාදයේ සමට හානි වෙනවා. පාදයේ ඔතනින් ඉවතට ඇදලා ගන්න කියලා කියනවා. එතකොට මේ සඳහා බලන්න කොච්චර වෙලාවක්ද කියලා. මෙහෙම ගියා. උත්තර කී ඉඳලා යනවා. වෙන්ටක් ගාලා වැඩේ වෙනවා. එතකොට දැන් මොලේ දන්නවද විස්තරේ? මොලේ දන්නවද? නැහැ. මොලේ දන්නේ මොලේ මෙලෝදියක් දන්නේ. අත ගෑවුණා ඇදලා ගත්තා. කටුව වැවුණා ඇදලා ගත්තා. තාම මොලේ දන්නේ මොකද උනේ කියලා. හැබැයි ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ දැන් මෙතන මේ සුෂුම්නාවනේ මේකනේ දැන් ওই වැඩේ උනේ. මෙතනින් ආවා මෙහෙම ගියා ආයි ගියා. මෙතනින් ඊට පස්සේ මේකේ ඉහළ කෙළවරේ මොකද්ද තියෙන්නේ? සුෂුම්නා ශීර්ෂකයේ තියෙන ඊට ඉහළින් තියෙනවා. අපි කතා කරා එදා ඉසති
මස්තිෂ්කේ එහෙම නැත්නම් මොළේ තියෙනවා. කොඳුර පෙළි මොළේ තියෙන කොට වැදුරේ. මේ කියන්නේ මම කොඳුර පෙළි කියන්නේ. එතකොට එතනින් මොළයට පස්සේ දැනුම් දෙනවා. මොකද්ද කියන්නේ බලන්නකෝ ස්ත්‍රික්‍ය කවුද මේ තියලා මම නැති වෙච්ච එකක් හොය පෑන හොය ගියා. හොය යනකොට ස්ත්‍රික්‍ය අත ගෑවුනානේ. බලන්නකෝ අම්මේ මාගේ අත පිච්චුනානේ. දැන් තෙල් ටිකක්වත් දාන්න ඕනේ කොමාරිකා හොයන්නේ. ඕ මේව කරන්නේ අන්න මොළයට පණිවිඩේ ගියාට පස්සේ. හැබැයි මේ රූට් එකේදී මේ ශනික මාර්ගයේදී මොළය මේ කිසිම දෙයක් දන්නේ. පස්සේ තමයි මොළයට මෙතනින් ඉහළට පණිවිඩය ගිහිල්ලා කොන්දේට පෙළි සුෂුම්නාදිගේ ගිහිල්ලා මොළයට පස්සේ තමයි පණිවිඩය දැනෙන්නේ. ඊට පස්සේ තමයි අර වැඩි කතන්දර. නැත්තම් උනේ මොකද? ගෑවුනා ගත්තා. ශනිකව වෙන දෙයක්. අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රතීක ක්‍රියාවක් කියලා. ඊටාම ශරීරයට ආරක්ෂිත අපේ ශරීරය ආරක්ෂා වෙලා තියෙන මේ ප්‍රතීක ක්‍රියා අපි ළඟ තියෙන හින්දා. එතකොට දැන් ආපහු සුෂුම්නාවක් අඳින්න වෙනවා. සුෂුම්නාවේ හවස් කරක් ඇඳලා මෙතන මොකද්ද? මෙතන සමට අපිට කියන්න පුළුවන් මේක සංවේදී ඉන්ද්‍රිය සම. සංවේදී ඉන්ද්‍රියක් සම කියන්නේ. පේශියට මට කියන්න තනි වචනයක්. පේශි වලට ග්‍රන්ථි වලට කියන තනි වචනයක් තියෙනවා. කාරක කාරක. මේ ඇවිල්ලා මොකද්ද? කාරකය. කාරකයක් කියන්නේ මොකද්ද? පේශියක් හෝ ග්‍රන්ථියක්. දැන් පණිවිඩේ ගියා. මෙන්න මේ ඉස්සෙල්ලා තියෙන්නේ මොකෝ ගැන්ග්ලියම හින්දා ගැන්ග්ලියම කියන්නේ මේ සංවේදී නියුරෝනයේ සෛල දේහය පිහිටන්නේ මෙතන. හරි? දැන් පාට තුනක් දාලා ඇඳ ගන්න බලන්න. එක පැත්තකින් මේකේ නම ප්‍රතීක ඡාපය. ප්‍රතීක ක්‍රියාවක් සිදු වෙන මාර්ගයට කියන්නේ ප්‍රතීක ඡාපය. ප්‍රතීක ඡාපය කියලා ලියලා ස්නායු සුෂුම්නාවේ හරස් කඩක් ඇඳලා මොහොම ඔය ටික ඔක්කොම දාගන්න. अंतरहार न्यूरॉन हाँ ओके
ඉවර වෙලා අත උස්සන ටිකක් අඳින්න තියෙනවා හැබැයි නේ. මිස්ටර් කලින් ලියපු ටිකක් ලියා ගන්න ඕනේද? කලින් ටිකත් ඉතින් ඕනේ නැහැ මතකයි නේද? මේ ටික විතර ලියාගත්තත් ඇති. හරිද දසිදු? දෙන්නෙක් ඉවරයි චමෝදි භාග්‍ය දසිදු ඉවරයි. ඉවර වුණාම අත උස්සන්නකො චතුරාංග ඉවරයි. සහේල හරි දිලිනි තරුෂිකා දුනි සිලක්නා. සද්දෙන් ඉවරයි අනිත් පැත්ත. දැන් ගැලීම් සටහනක් ඉවත් ගැලීම් සටහන් මතකද ඊතල දාලා ලියන ඒවා? අපි තරුවක් දාලා ලියමු බලන්න. පාදයේ කටුවක් ඇනුණු විට. තරුවක් දාලා ලියාගෙන පාදයේ කටුවක් ඇනුණු විට පාදය ශනිකව ඉවතට ගැනීම. ශනිකව කියන්නේ ටක් ගාලා. ශනිකව ඉවතට ගැනීම ප්‍රතීක ක්‍රියාවකි. ප්‍රතීක ක්‍රියාවකි. අදාළ ගැලීම් සටහන ලියන්න. අදාළ ගැලීම් සටහන ලියන්න. දැන් කොහොමද ලියන්නේ ගැලීම් සටහන? කොතනින්ද පටන් ගන්න? ඉන්ද්‍රී අප්පා මේ පැත්ත මකනවා මේ පැත්ත උනේ ලකුණු කරගත්තද අන්තර්හාර නියුරෝනේ එහෙම මේකත් නකුණා දැන් අපි ගැලීම් සටහනක් ලියනවා අපෝ මේ ගැලීම් සටහන ඇවිල්ලා තියෙනවා ඕ ලෙවල් ප්‍රශ්න පත්‍ර වල හරියට එතකොට කොතනින්ද පටන් ගත්තේ ඉතින් අර තිබ්බට මම මෙතන ලියන්නම් සම ඊට පස්සේ ඊතලයක් සංවේදී නියුරෝනය සංවේදී නියුරෝනය සංවේදී නියුරෝන ඊළඟට ඊතලයක් ගැන්ග්ලිය ගැන්ග්ලියම ඕනේ ඒක හරහා යනවනේ අන්තර්හාර නියුරෝනය අන්තර්හාර නියුරෝනය ඊට පස්සේ ඊළඟට චාලක නියුරෝන චාලක නියුරෝනය ඊට පස්සේ පාරක පාදයේ පේශිය පාදයේ පේශී පාදයේ පේශී දැන් මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මෙතන මේක මකන්න ඕන තරම් ඕවා වෙලා තියෙනවනේ ඕවට කියන්නේ ප්‍රතීක ක්‍රියා ෂෝක් වැඩක් කරනවා මේ තේක ප්‍රශ්නෙන් එහෙම බිව්වොත් මොකක් කරනවද ඕනට ප්‍රශ්නෙන් බිව්වොත් දිව විච ආපහු දානවනේ දේව පිච්චෙනකොට කළා ආපහු දානවා ප්‍රතීක ක්‍රියා
එතකොට දිව පිච්චෙන එක වළකිනවා. දැන් මෙතනින් මෙතෙන්ට වෙන හානිය වළකිනවා. ඒතර මේකෙන් හානිය වළකිනවා. මෙතන ඉතුරු දෙක ලිව්වද? අන්තර්හාර නියුරෝනේ ළඟට චාලක නියුරෝනේ එකෙන් තමයි චලනය කරන්නේ. චාලක නියුරෝනේ ඊට පස්සේ පාදයේ පේශී. පාදයේ පේශී. එතකොට හරි. දැන් පොඩි අභ්‍යාසයක් තියෙනවා. පොඩි කියන්නේ එකම ප්‍රශ්නයක් තියෙනවා. අච්චු පුතේ බලන්නකෝ 188 අච්චු පොතේ 11 අච්චු පොතේ 188 අන්තිම ප්‍රශ්නේ නෙවෙයි ඊට උඩින් ප්‍රශ්නේ කියවන්නේ කවුද පොතක් තියෙනවද දසිදු 188 අන්තිමට තියෙන රෝමි ලක්කන් තුන නෙවෙයි දෙක මං කියන්නේ රෝමි ලක්කන් මොකද කියන්නේ අන්තිම පිටුව මොකද්ද මැඩම්? 188 පෙරලා ගත්තද දසිදු ඔව් මැඩම්. 188 අන්තිමටම තියෙන රෝමි ලක්කන් තුනනේ ඒක තාපයට සහභාගී වෙන නියුරෝන සඳහන් කරන්න කියන ප්‍රශ්නේද? අන්න රාවිදු අයියෙන් කියන රාවිදු රෝමි ලක්කන් දෙක මං කියන්නේ ප්‍රතීක චාපයට සහභාගී වෙන නියුරෝන සඳහන් කරන්න. හරියට ප්‍රතීක චාපයට සහභාගී වෙන නියුරෝන නම් කරන්න. මොනවද ප්‍රතීක චාපයට සහභාගී වෙන නියුරෝන? මොකක්ද ඒක පළවෙනි නියුරෝනය? සංවේදක නියුරෝන. සංවේදක නියුරෝනය ඊට පස්සේ මේ කොළ පාට එක මොකද්ද? අන්තර්හාර නියුරෝන. අන්තර්හාර නියුරෝනය ඊට පස්සේ චාලක නියුරෝනය. දැන් මේ ප්‍රශ්නේ අපි ඉවර කරමු. ඔතෙන්ම ඒකත් ලියාගමු. එතකොට ආයෙ ලියන්න ඕනේ නැහැ. ප්‍රතීක චාපයට සහභාගී වන නියුරෝන නම් කරන්න කියන කැලල ඕනේ නැහැ. ප්‍රතීක චාපයට සහභාගී වන නියුරෝන කියලා 1 2 3 දාන නියුරෝන තුන ලියාගන්න. ප්‍රතීක චාපයට සහභාගී වන නියුරෝන. ප්‍රතීක චාපයේ මේ ටක් ගන්න එක. ටක් ගාලා ගන්න එක. ප්‍රතීක චාපයට සහභාගී වන නියුරෝන ප්‍රශ්නෝත්තර පොතක් ගන්න ඕනි 10යිට කියන්නේ කමන්නේ ගන්න. දැන් ඉතින් 11 තමයි ලබන මාසෙ 11. ප්‍රතීක චාපයට සහභාගී වෙන නියුරෝන නම් කරන්න. මොනවාද නියුරෝන තුන රවින්දු? 1 සංවේදක නියුරෝනයි සංවේදී නියුරෝනේ එහෙම නැත්නම් සංවේදක නියුරෝනේ. 2 අතරමැදියා අන්තර්හාර නියුරෝනේ. ඒකටම කියන අනිත් නම අතරමැදි නියුරෝනේ අතරමැදියා. මොන වැඩක් කරන අතරමැදියෙක් ඉන්නවනේ. ඉන්නවනේ අතරමැදියෙක්. නැද්ද කියන්නකො. ඉඩමක් විකුණනවා නම් අතරමැදියෙක් නැද්ද? ඉන්න. ගන්න එක්කෙනා ඉන්නවා. අයිතිකාරයා ඉන්නවා. ඒ අතර ඉන්නනේ අතරමැදියෙක්. ආවලා ඉඩමක් තියෙනවා. මං අරන් දෙන්නම් කතා කරලා දෙන්නම්. කියන්නේ. හරිදාගෙන අතරමැදියෙක්. එතකොට අතරමැදියෙක් ඉන්නවා. එතකොට සංවේදක නියුරෝනය අතරමැදි නියුරෝනය චාලක නියුරෝනය ඔන්නේ ප්‍රශ්නකට අපි ඔය ගමන්ම උත්තර ලියමු. දැන් මේ ප්‍රතීක ක්‍රියා ගත්තාම මධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙකෙන්ම සිද්ධ වෙනවා. මොනවද මධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙක කියන්නේ? මධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙක නම් කරන්න කියලා ව්‍යුහගත එකේ ප්‍රශ්නයක් අහුවොත් මොනවද කියන්නේ දෙන උත්තර? උත්තර දෙන්නේ නැහැ. පර්යාන්ති ස්නායු මධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙක අහුවොත් මොනවද කියන්නේ? මොළයයි සුෂුම්නාව. මොළයයි සුෂුම්නාව. මොළය අපි කතා කරලා අවසන් කරා දී සතියේ. දී සතියේ නෙවෙයි වෙනසක්. මොළයයි සුෂුම්නාව. දැන් මධ්‍ය ස්නායු පද්ධතිය මොළයයි සුෂුම්නාවයි කොටස් දෙක. එතකොට මේ සුෂුම්නාවෙන් වෙන ප්‍රතීක ක්‍රියා තියෙනවා.
මේකනේ අපි දැන් මේ කතා කරේ. ඉතින් සුෂුම්නාවෙන් වල ප්‍රතික ක්‍රියාවලට කියන්නේ මොනවද? සුෂුම්නා ප්‍රතික ක්‍රියා. ප්‍රතික සුෂුම්නා ප්‍රතික ක්‍රියා දෙක. සුෂුම්නාවෙන් වෙන ඒවාට කියන්නේ සුෂුම්නා ප්‍රතික ක්‍රියා. ඒතර ඒකක් තමයි අපි දැන් මේ කතා මේක ඉවර කරලා ඉන්නේ. මොකද්ද? පාදයේ කටුවක් කැඩුණු විට පාදයේ කටුවක් කැඩුණු විට পায় ඉවතට ගැනීම. තව එකක් කිව්වොත් දැන් ගෑස් හිඳ වැඩි අත්දැකීමක් නැහැ. ගිනි අඟුරක් පෑගූ විට පය ඉවතට ගැනීම. ගිනි අඟුරක් පෑගුණොත් දැන් දර නෑනේ ගෑස් නේ ඉඳ අත්දැකීම අඩුයි නැත්තම් ගිනි අඟුරක් පෑගුණොත් ගිනි අඟුරක් පෑගුණු විට පය ඉවතට ගැනීම. තව එකක් රත්තු යමක් වස්තුවක ඉස්තරික මොන වෙලා ඇති. රත්තු වස්තුවක අත ගෑවුනම කියන ස්පර්ශ වූ විට අත ඉවතට ගැනීම. පාදයේ කටුවක් ගන්න විට පය ඉවතට ගැනීම. ගිනි අඟුරක් පෑගුණු විට පාදයේ ඉවතට ගැනීම. රත්තු වස්තුවක අත ගෑවුණු විට රත්තු වස්තුවක ස්පර්ශ වූ විට අත ඉවතට ගැනීම. මේවා ශනිකව වෙන්නේ. ඒවට කියන්නේ මොනවද? සුෂුම්නා ප්‍රතික ක්‍රියා. ඒවා යන්නේ සුෂුම්නාව හරහා. මොලේ වෙච්ච දෙයක්වත් දන්නේ නැහැ. මොලේ දන්නේ කකුල ඇදලා ගත්තට මොලේ දන්නේ මොලේ පස්සේ දන්නවා. ඒ ඇදලා ගන්න මොහොතේ මොලේ දන්නේ මේ රත් වෙනවා අත පිච්චෙනවා. ඒ හින්දා ඇදලා ගන්නවා කියන්නේ මොලේ දන්නේ. හැබැයි මේ මොලේ මගිනෝ දැන් ලියන්න බෑ මේක වෙනස් කරනවා. මේ මොලේ මගිනෝ ප්‍රතික ක්‍රියා සිද්ධ වෙනවා. ඒ කියන්නේ බලන්නකො වෙන වැඩි. මොළය මගින් ප්‍රතික ක්‍රියා සිද්ධ වෙනවා මොළය ගන්න නැති. උදාහරණයක් කිව්වොත් දැන් ඔයගොල්ලෝ ඔහම හිටිද්දි මූණ පැත්තට මොකක් හරි ආවොත් ගලක් කියමු. ගලක් වෙන්න ඕනේ නැහැ නිකන් කොඳුරුවෙක් මැස්සෙක් ආවත් ඇති. මෙහෙම ටක් ගාලා මෙහෙම කරනවා. ඒතකොට පස්සේ තමයි බලන්නේ මොකද්ද මම මේ කරේ? මේ මැස්සෙක් ආවනේ ගලක් එව්වනේ. එහෙම කියලා ශනිකව මෙහෙම කරනවා. පස්සේ තමයි බලන්නේ මොකද්ද උනේ කියලා පස්සේ අවබෝධ වෙන්නේ. එතකොට අන්නේ ටික කරන්නේ මොලේ. මොලේ දන්නේ නැතුව මොලෙන් එන්නේ. එතකොට ඒවට අපි කියන නම කපාල ප්‍රතික ක්‍රියා. නම තියලා තියෙන්නේ එහෙමයි. නැත්තම් ඉතින් මොළ ප්‍රතික ක්‍රියා වෙන්න එපා. මොළ ප්‍රතික ක්‍රියාවල જાතියක් නෑ. තියෙන්නේ කපාල ප්‍රතික ක්‍රියා. එතකොට මෙතෙන්වත් මම උදාහරණ දෙනවා තුනක්. ඉස්සෙල්ලා කවුද එකක් කිව්වා? ඇසිපිය ගැසීම කවුද කිව්වේ? ඇසිපිය ගැසීම. කිමුමක් යාම. ඇසිපිය ගැසීම. ප්‍රති හොද ඉන්නකොට සබන් බින්දුවක් ආවොත් ඇටක් ගාලා හැපියා ගන්නවා. ඇහැපිය ගසන. පුදුම ආරක්ෂාවක් ඇහැට ඒකෙන් තියෙන්නේ. ඉතින් දන්නේ ඒක වෙනවා කියලා. එතකොට ඇසිපිය ගැසීම. තව එකක් කියන්න පුළුවන් කෙලයිනීම. අපි ඒක තමයි එහෙම ලියුම් කේතේ ශ්‍රාවය වීම කියන්නේ. කේතය ශ්‍රාවය වීම. මේ හුස්ම ගැනීම කංකාල ප්‍රතික්‍රියා කපාල ප්‍රතික්‍රියාවට එනවද? හුස්ම ගැනීම කියන්නේ හුස්ම ගැනීමට නම් ඉතින් ගොඩාක් දේවල් සම්බන්ධ වෙනවා. හුස්ම ගැනීම පොඩ්ඩකට තියමුකෝ ඒක අපි කතා කරමුකෝ. එතකොට කේතේ ශ්‍රාවය වීම ඊළඟට තව එකක් ලියා ගමු කිවිසීම. කිවුම් යන්නේ කිවිසීම. ඔය ටික ලියා ගන්නකො ඒ තමයි ප්‍රශ්න තියෙනවා හෘද ස්පන්දනය නේ සොසලය. ඒවා අපි කතා කරමු. දැන් මේක දැන් ලියා ගන්නකො කපාල ක්‍රියාවලට කපාල ප්‍රතික්‍රියා තුනක් ලියුවා. සුෂුම්නා ප්‍රතික්‍රියා තුනක් ලියුවා. මොකද හිතලා උස්ම ගන්නත් පුළුවන් ඔය. ආනාපාන සති භාවනා කරනකොට එහෙම ඈ ඒකේ පොඩි පොඩි ගැටලු තියෙනවා වර්ගීකරණය කරනකොට.
මේ වාක්‍ය සම්පූර්ණ කළා නෑ පාදයේ කටුවක් කරන විට පාදයේ ඉවතට ගැනීම. ගිනි අඟුරක් පෑගොන විට පාදයේ ඉවතට ගැනීම. සත්තු වස්තුවක් ස්පර්ශ වූ විට අත හරි ඉතින් අත ඉවතට ගැනීම. අත පිච්චුනහම ගෑල්ලම ඉතින් තමයි යෝග දන්නේ. උයන්නේ එහෙම ගිහිල්ලා මේ දැන් වාජනයක් ලිපේ තියෙන එක රෙදි කෑල්ලෙන් අල්ලලා රෙදි කෑල්ල නැතුව අත ගෑවුනොත් නේ අන්න ඒ වගේ ටක් ගාලා වෙනේම අත්තු වස්තුවක එකොළහට මම අයින් කරපු සිලබස් ගැන පොඩ්ඩක් දැම්ම බැලුවද ඒක? බැලුවේ නැහැ. 11 ගෲප් එකට විතරයි දැම්මේ. සමහර කොටස් අයින් කරලා තියෙනවා මම ඒ ටික දැම්මා ඔයගොල්ලන්ට නිකන් බලා ගන්න. හැබැයි මෙහෙමයි ඉතින් ඔය අයින් කරනවා කිව්වට ඕවෙන් ඉරිගාන ප්‍රශ්නයක් හරි දානවා. ඒ හින්දා මේ අපේ අයට නම් කවර් නේ. අපේ අයට නම් ඔක්කොම කවර් 10 ෆුල් කවර්. 11ත් දැන් ඉතින් 11 එක පොත ඉවරයි. 11 දෙක පොත විතරයි ඉතුරුලා තියෙන්නේ. මයි වෙන්නේ මයි එක්සෑම් තියේ. ඒක අපිට වැටි කරගත්ත හැටි. දැන් ඉවරද ලියාගෙන? චමාදී ඉවරයි, රවිදු ඉවරයි. සහේර හිරුනඩු ඉවරයි, තත්සර හරි. දෙන්නේ කර්ෂිකා ඉවරයි. 10 දෙනෙක් විතර ඉවර කරාම මම හිතනවා ඉවරයි කියලා. මොකද ඔක්කොම අත උස්සන්නේ නැහැ නේද? මේ අර අපි මෙන්න මේ අද පුරෝගසනා නම් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර වල සම්පූර්ණ ප්‍රශ්න විදියට දාලා තියෙනවා. අර අපි ලියපු ගැලීම් සටහන නිතර අහනවා. දැන් හරි. දැන් එනම් මාතෘකාවක් ලියාගමු. මාතෘකාවක් ලියාගන්න ස්වයං සාධක ප්‍රධාන මාතෘකාවක්ද? ඔව් ප්‍රධාන මාතෘකාවක් විදිහට ලියාගන්න. ස්වයං සාධක ස්නායු स्वयं साधक स्नायु पद्धति स्वयं साधक स्नायु पद्धति स्वयं साधक स्नायु पद्धति එතන බලන්න මෙන්න මේ තියෙන්නේ කොහෙද කියලා මේ මොලේ
ඊට පස්සේ මෙතනින් ඔහම ඇවිල්ලා ඔහම ගිහින් ඔහම යනවා. මේ කොටස් ටික නම් කරොත් මේක මොකද්ද? මොලේ මස්තිෂ්කය. මේක සුෂුම්නා ශීර්ෂය. මේක සුෂුම්නා. මේ අපි අසං කළා තියෙන දැන් නම් මේක පුළුවන් වෙන්න ඕනේ. මස්තිෂ්කය මෙතන අනුමස්තිෂ්කේ මම ලකුණු කළා නෑ. සුෂුම්නා ශීර්ෂකය ඊට පස්සේ සුෂුම්නා. මේක වටේ තියෙන ඔලු කටුව මේක කොඳුරට පේන්නේ මැද්දෙන් යන සුෂුම්නා. එතකොට මේ සුෂුම්නාව දෙපස්ස. සුෂුම්නාව දෙපස්ස අපේ උපසරණක් ඕනේ නෑ. උපසරණක් අවශ්‍ය නෑ. නිකන් ආගන්න මෙන්න මෙහෙම තියෙනවා. මොනම ගැංග්ලියම් පේජිය. මේ ටික එකට සම්බන්ධයි. මේ වගේ එක එක අවයව වලට මෙහෙම ස්නායු ගිහින් තියෙනවා. එක එක අවයව වල. ඉතින් උපසරණක් පෙන්නන්නම් ඕගොල්ලන්ට පොතේ දාලා නෑ මම මේ කැන්සල් කර පොතකින් පෙන්නන්නේ. මේ බලන්න මෙන්න මේ රූප සටහන මේ. උඩින්ම තියෙන්නේ මොකද්ද කියන්නේ? ඇස. ඊළඟට තියෙන්නේ මොකද්ද? හෘදය හෘදය. ඊළඟට තියෙන්නේ මොකද්ද? වෙනහල්. වෙනහල්. ඊළඟට තියෙන්නේ රොක්ක ඊළඟට තියෙන්නේ ආමාශය. මේ ආමාශය. ඊළඟට තියෙන්නේ වකුගඩුව. ඊළඟට තියෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය. ඊළඟට තියෙන්නේ මුත්‍රාශය. හරි? නිකන් බලා ගන්නකෝ. දැන් බලන්න මොලේ තියෙනවා සුෂුම්නාව තියෙනවා. ඒ දෙපැත්තෙන් හීනි පේලියක් ඇඳලා තියෙනවා මම දැන් ඔය ඇඳ වගේ. ඒ වගේම කෙඳි ගිහින් තියෙනවා ඇහැට, හෘදයට, පෙනහළු දෙකට, ආමාශයට, ඊට පස්සේ වකුගඩුවට, ආහාර ජීර්ණ පද්ධතියට සහ මුත්‍රාශයට කෙඳි ගිහිල්ලා තියෙනවා. එතකොට ඔන්න ඔය කෙඳි ලකුණු කරලා තියෙන පද්ධතිය. ඒ පද්ධතියට කියනවා ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා. දැන් මේකේ හෘදයට ගිහින් තියෙනවානේ කෙන්දක්. එහෙම නැත්නම් ස්නායුවක් ගිහින් තියෙනවානේ. එතකොට මම මෙතන අඳින අපි කතා කරලා තියෙන්නේ මේ හෘදේ වස්තුව ඇඳලා. න ගිහිල්ලා තියෙනවා හෘදේ වස්තුවට එකක් ඇට එකක් ගිහින් තියෙනවා. ඇහැ ලකුණු කරලා තියෙනවා. ඒ තියෙදි මම මේ හෘදේ ලකුණු කරපෙන් ගත්තා. දැන් අපි මොකකට හරි බය වුණා. අපි මොකටද බය වුණාම හෘද ස්පන්දනය මොකද කියන්න වෙන්නේ? නෑ නෝමල් තියෙන්නේ 72 නේ. අපි දවසක් ගණන් කරලා බැලුවානේ විනාඩියක් අරගෙන. එතකොට දැන් මොකද වෙන්නේ මේ හෘද ස්පන්දනය 72? ඔයගොල්ලෝ දඟල ඉන්න ප්‍රින්සිපල් වේවල් අරගෙන එනවා. දැන් 72 මොකද වෙන්නේ? වැඩි වෙන. වැඩි වෙන 72 73 74 එහෙම වෙලා වැඩි වෙනවානේ. එතකොට වැඩි වෙනවා. 72 73 74 ආදී වශයෙන් වැඩි වෙනවා. දැන් අපිට මේ වෙලාවේ heart එකේ ස්පන්දනය දැනෙන්නේ නැහැ. නමුත් මෙහෙම වැඩි වුණා අපිට දැනෙනවා ඩිඩි ගානවා දැනෙනවා. අන්න වැඩි විදිහට. එතකොට එහෙම වැඩි වෙනවා. දැන් 72 73 74 75 මෙහෙම වෙලා මිලියන ගණන් වැඩි වෙනවද? ඊට පස්සේ 80 90 100 200 300 400 එහෙම වැඩි වෙනවද? නෑ. නෑ. එකක් වෙලා යනකොට ආයෙත් මොකද වෙන්නේ? 75 74 73 72 වෙලා නෝමල් වෙනවා. එතකොට වැඩි වෙනවා. වැඩි වුණාට මේ අනන්තය දක්වා වැඩි වෙන්නේ නැහැ. ටිකක් වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයේ අඩු වෙනවා. ඔන්න ඔය දෙක පාලනය කරන්න තියෙනවා. මේ පාලනය කරන්නේ මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය. එතකොට මොකද කරන්නේ? එකකින් වැඩි කරනවා. ඒකේ අනිත් පැත්තෙන් මොකද කරන්නේ? ආපහු අඩු කරනවා. නැත්නම් සමතුලිත වෙන්නේ නැහැ නේ මේක වැඩි වෙලා ඉතින් මොකක් හරි අනතුරක් වෙනකන් එහෙම වැඩි වෙන්නේ නැහැ නේ.
ටිකක් වැඩි වෙනවා යම් ප්‍රමාණයකට වැඩි වෙනවා. වැඩිලා ඊට පස්සේ ආපහු අඩු වෙනවා. ටික වෙලාවකින් මේ පුජ්‍යලය හතටපත් වෙනවා. තිබුණේ 72යි. මොන සලස් කාල කොලයක් වැටුණා. දැන් බය වුණා. ටිකක් කලාවට ඉතින් කොලයක් වෙන්නේ කියලා හිතුවා. ආයේ අඩු වුණා. ඒත් මෙන්න මේ විදිහට අඩු කිරීම සහ වැඩි කිරීම. එතකොට අන්නේ පාලනය කරන ස්නායු පද්ධතිය කියනවා ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා. එතකොට දැන් මේක අපිට පාලනය කරන්න පුළුවන් කියන්නේ. දැන් හෘද ස්පන්දනය වැඩි වෙනවා. අපෝ වැඩි කරන්න හොඳ නැහැ. මම දැන් ඕක අඩු කර ගන්නවා. එහෙම පුළුවන්ද? බෑ. දැන් වැඩි වෙනවා. මේක ඉබේ වැඩි වෙනවා. වැඩි වෙන්නේ තිබේ අඩු වෙන්නේ තිබේ. ඒ නිසා මේ ස්වයං සාධකයි. ස්වයං කියන්නේ ඉබේ කියන්නේ. එතකොට ඒ විදිහට වෙන එක අපිට පාලනය කරන්න බෑ. අපිට පාලනය කරන්න බැයි නම් ඉච්ඡානුගත අනිච්ඡානුගත. අනිච්ඡානුගත. එතන මාතෘකාව ලිව්ව ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා. දැන් රූප සටහනක් ඕගොල්ලන්ට ඕන වෙන්නේ නැහැ. මොකද අපි ඉස්සෙල්ලා මේවා රූප සටහන් ඇඳලා ඉගෙනුවා. දැන් ඒවා ඒ අඩු කරලා තියෙන්නේ මේ පරණ මේ කැන්සල් කරපු කොටක් මම මේ පෙන්නන්නේ. එතකොට මේ ඉස්සර මේවා ටිකක් මේ විදිහට රූප සටහන් ඇඳලා අපි ඉගෙනුවා. දැන් ඕගොල්ලන්ගේ මේ කොටස සයින් කරලා තියෙන ටිකක් ඒ නිසා අපිට එච්චර ඕනේ නැහැ. මේ නිසා අපි රූප සටහනක් හදින්නේ නැහැ. රූප සටහන් අවශ්‍ය නොවේ කියලා තියෙන නිසා අපිට ඕනේ නැහැ. එතකොට ලිව්වා ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා. දැන් ලියාගමු ඔතෙන්ට එනම්. ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් ස්නායු සැපයෙන්නේ අනිච්ඡානුගව පාලනය වන දේහයේ අභ්‍යන්තර අවයව වලටයි. අනිච්ඡානුගෝ කියන්නේ හිතාමත්‍යමකින් තොරව. අනිච්ඡානුගෝ පාලනය වන දේහයේ අභ්‍යන්තර අවයව වලට. අපි මේකෙන් බලලා උදාහරණ ටිකක් ලියාගමු. ඔන්න තියෙන උදාහරණ. තව 3ක් 4ක් ලියාගෙන 5ක් ලියාගන්නකො මේ. කණීනිකාව ඇසේ නම් කණීනිකාව. හෘදය. ඉතින් මොකද කියන්නේ? උදාහරණ ටික ලියාගන්න කිව්වේ. උදාහරණ කණීනිකාව කිව්වේ ඇහැ. හෘදය, පෙනහල්, ආමාශය, වකුගඩු, අන්ත්‍රය, බඩවැල් ටික මේ තියෙන්නේ. ඊළඟට මේ මෙතන තියෙන මුත්‍රාශය, මේ මෙතන තියෙන මුත්‍රාශය, මේ තියෙන මුත්‍රාශය. ඉතින් 180 පිටුව තියෙන එක නෙමෙයි. හා 180 පිටුවේදී 180. ඔව්. 180. ඒකෙත් තියෙනවා ටීචර්. 180 දාලා තියෙනවා ටික. ඒ ටිකම දාලා තියෙනවානේ. කේටේ ශ්‍රාවය වීමක් තියෙනවා. කියලා උනන එක. හරි. දැන් එතකොට අවයවවලටයි. එම නිසා මෙම ස්නායු පද්ධතිය අනිච්ඡානුග දේහ ක්‍රියා සමායෝජනය කරයි. අනිච්ඡානුග දේහ ක්‍රියා සමායෝජනය කරයි.
සමායෝජනය සමායෝජනය කරයි. මේ 180 බලම මෙතන ලොකුවට තියෙනවනේ. 180 බලම පොඩ්ඩක් අච්චපොත්තේ 180 දැන් සමහර නැද්ද දන්නේ නැහනේ. 180 මේ ගම්මිරිසට වගේ තියෙන මේ බල 88 වගේ පේනවද? ඕඩි අන්න ඒවට කියන්නේ ගැන්ග්ලියම්. එතන කොහෙද තියෙන්නේ? සුෂුම්නාව දෙපස මේ ගැන්ග්ලියම් පේලියක් තියෙනවානේ. ගැන්ග්ලියම් 88 වගේ තියෙන. ඒකෙන් තමයි ඒක හැදලා තියෙන්නේ. එතකොට අපි එතෙන් ලියා ගමු. සුෂුම්නාව දෙපස ගැන්ග්ලියම් අපි උඩ කලිනුත් ඒ වචනේ ලිව්වා ගැන්ග්ලියම්. මේ බලන්න අකුරු ගැන්ග්ලියම්. සුෂුම්නාව දෙපස ගැන්ග්ලියම් ශ්‍රේණියක් ලෙස පිහිටන ස්වයං සාධක ස්නායු පද්ධතිය මොළය මගින් පාලනය ස්වයං සාධක ස්නායු පද්ධතිය මොළය මගින් පාලනය වේ. දෙකට බෙදන්නකො පිටුවක් පහට රූල් 8ක් විතර ඇති. මේ උදාහරණ ටිකක් ලියන්න. මොකද ටීචර් කිව්වේ? මේව හෙඩින්ස් ලියන්න ඊට පස්සේ පහට රූල් මෙතන ලියන්නකෝ අනුවේගී කියලා. අනුවේගී ස්නායු පද්ධතිය. අනිත් පැත්ත ඉතින් දෙපැත්තට සමානවනේ බෙදන්නේ. ඔව් සමානයි. ප්‍රත්‍යානුවේගී දෙපැත්තට සමානව ගන්න. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය අඩු කරනවා වැඩි කරනවා. මම මේ පැත්ත දෙන්නම් ඕගොල්ලෝ අනිත් පැත්ත තනියම ලියන්න. මේ පහක ලියන්න යන්නේ සමහරවිට ඕ දෙකක් ඇයි දන්නේ අකුරුත් එක්ක. පිළියුම් එක පගෝ ගහ ගන්න අනුවේගී ස්නායු පද්ධතියයි ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. මං අනුවේගී පැත්ත දෙනවා ඔයගොල්ලෝ ප්‍රත්‍යානුවේගී පැත්ත තනියම ලියන්න. ප්‍රත්‍යානුවේගී කියන්නේ ඒකේ විරුද්ධ වැඩේ සිද්ධ වෙනවා. දැන් මේ පැත්ත ලියන්නේ එක හෘද ස්පන්දන වේගය වැඩි කරයි. එහෙනම් බය වුණාම හෘද ස්පන්දන වේගය වැඩි කරයි. මම මේ පැත්තට කියන්නේ හෘද ස්පන්දන වේගය අඩු කරයි. මේ පැත්ත හෘද ස්පන්දන වේගය වැඩි කරයි. මේ පැත්ත හෘද ස්පන්දන වේගය අඩු කර ටික වෙලා තියෙන අය අඩු වෙනවා. හෘද ස්පන්දන වේගය හෘද ස්පන්දන වේගය වැඩි කරයි බය වුණාම මේ පැත්ත හෘද ස්පන්දන වේගය වැඩි කරයි. මේ පැත්ත ඒකේ විලෝමය අනිත් පැත්ත හෘද ස්පන්දන වේගය අඩු කරයි.
මෙන්න මෙතන දැන්. මෙතන. පෙනහැලි වාතනය වීම වැඩි කර. පෙනහැලි වාතනය වීම වැඩි කර ඒ කොහොමද කියන්නේ? එතන හුස්ම ගන්නවා ඇහෙනවා ඈත ඉන්න අයට. කොහොමද පෙනහැලි වාතනය වීම වැඩි කරන්නේ? ගාන ඇහෙනවනේ දැන් ඔය ලංකාව පුරා ඉන්න කට්ටියට. එතකොට පෙනහැලි වාතනය වී එහෙමනේ කොයිලායේ? මොකද කිව්වේ? පෙනහැලි වාතනය වීම වැඩි කරයි. එහෙනම් අනිත් පැත්තට ලියන්නේ මොකද්ද? පෙනහැලි වාතනය වීම අඩු කරයි. කොයිලාටද එහෙම වෙන්නේ? ගොඩාක් දිව්වහම එහෙමනේ. බය වුණාමත් එහෙම වෙනවනේ. පොඩි බය වුණාම දැන් තව ටිකක් කලන්න අඩු වෙනවා. පෙනහැලි වාතනය වීම අඩු කරයි. මේ පැත්ත කේටය ශ්‍රාවය වීම කේටේ ශ්‍රාවය වීම මේ බලන්න මේ වචනේ නිෂේධනය කරයි. නිෂේධනය කරනවා කියන්නේ අඩු කරනවා වළක්වනවා. කේටේ ශ්‍රාවය වීම නිෂේධනය කරයි. එතකොට මොකද වෙන්නේ? අපි කියනවා ඔකට හොඳ වචනයක්. කේටේ ශ්‍රාවය වීම නැති වෙනවා. මොකක්ද කියන්නේ? උගුරකට වේලෙනවා. උගුරකට වේලෙනවා. කේටේ ශ්‍රාවය වීම නිෂේධනය කරනවා. කෙලවුණක් නැතුව යනවනේ බලන්නකො. කෙලවුණක් නැතුව යනවා. එතකොට උගුරකට වේලෙනවා කියලා අපි කියනවා. ඒතර කේටේ ශ්‍රාවය වීම නිෂේධනය කරනවා කියන වළක්වනවා. එහෙම නැත්නම් උගා කඩු කරනවා. ඒක කියන්නේ නිෂේධනය කරනවා. කේටේ ශ්‍රාවය වීම නිෂේධනය කරයි. මේ පත්‍ර මොකද ලියන්නේ? කේටේ ශ්‍රාවය ස්නාවේ වීම උත්තේජනය. කේටේ ශ්‍රාවය වීම උත්තේජනය කරයි. ඒතර කෙලවුණනවා. උත්තේජනය කරයි. ඊළඟ එහා පැත්ත ඊළඟට තව එකක් නිෂේධනය කරනවා. මේක මකලා ලියනවා. ක්‍රමා කුංචනය. මොකක්ද මේ ක්‍රමා කුංචනය කියන්නේ? මම කරලා පෙන්නනවා. මතකද බැලුම් බෝලේ ජිල් බෝලයක් දාලා පෙන්නුවා. ආහාර යන හැටි මේව තියෙනවා. පොඩි ඔව් ඊට පස්සේ ටික වෙලාවකින් මේ ආහාර ගුලිය පහළට යනවා. ඊළඟට තව ටිකකින් මේ ආහාර ගුලිය තවත් පහළට යනවා. එතන මෙහෙම ආහාර ගමන් කරන එකට කිව්වේ ක්‍රමාකුංචනය කියලා. මම බැලුම් බෝල අර කඩකට ජිල් බෝලයක් දාලා ඔක පෙන්නනවා. එතන ක්‍රමාකුංචනය වීම නිෂේධනය කරනවා. ආහාර ගමන් කරන්නේ නැති කරනවා. එතකොට ආහාර එකතන තියෙනවා. එතකොට බඩගිනි වෙනවද නැද්ද එහෙනම්? බඩගිනි වෙනවද නැද්ද? නෑ. නෑ. එහෙම වෙලාවල් තියෙනව නේද? ඔව්. අද පොඩ්ඩක්වත් බඩගින්නේ නෑ මට. අම්මෝ මම බය වුණා. මට අද බඩගිනිත් නෑනේ. කල කන්නත් බෑ. ඇයි? කන්න බැරි ක්‍රමාකුංචනය වීම නිෂේධනය කරනවා. ඒතර මේ පත්‍රේ එහෙනම් ඉස්සෙල්ලා වගේම ලියනවා. මොකද්ද ලියන්නේ? ක්‍රමාකුංචනය උත්තේජනය. උත්තේජනය.
ක්‍රමාකුංචනය වීම උත්තේජනය කරයි. ක්‍රමාකුංචනය වීම උත්තේජනය කරයි. දැන් අන්තිම එක. අන්තිම එක. කණීනිකාව. කණීනිකාව විශාලයි. කණීනිකාව මතක් වෙනවද? කොයි ගානේ කණීනිකාව තියෙන්නේ? ඇසේ. ඇසේ. මෙතන ලියලා ඉන්නේ කණීනිකාව මොකක් වෙනවද? කුඩාවේ. කුඩා. කණීනිකාව කුඩාවේ. කණීනිකාව කුඩාවේ. දැන් මෙන්න මේ අත්දැකීම බලන්න දැන් වගු වහන්නකෝ. වගු වහන්න. වගු වහලා පෑනක් මේසෙට තියලා අහගන්න. මෙන්න මේ අත්දැකීම තියනවාද බලන්න. දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ ඇරිලා එකමාරට දැන් ගෙදර යනවා. අවුවේ යනවා ගෙදර කට්ට අවුවේ ගෙදර යනවා. ඒ වෙලාවට මාර අවුවනේ. දැන් ගෙදර ගියාට පස්සේ ගෙදර ඇතුලේ මොකෝ තත්ත්වය? වෙනසක් නැහැ. කලවරයි. ගෙදර ඇතුල කලවරයි. දැන් නිකන් බඩු මුට්ටු නිකන් පේන්නේ නැහැ වගේ. හැබැයි ටිකක් වෙලා යනකොට සාමාන්‍ය තත්ත්වෙට පේනවා. ආයේ පේන්න පටන් ගන්නවා. අන්න ඕක තමයි අපි මේ කතා කරන්න හදන්නේ අනුවේගී ප්‍රත්‍යානුවේගීකට උදාහරණයක්. තරුවක් දාලා ලියගමුකෝ. දැඩි හිරු එළිය පවතින එලි මහනේ සිට. දැඩි හිරු එළිය පවතින එලි මහනේ සිට. ඒ කියන්නේ අවුවේ ගෙදර ගියාම. දැඩි හිරු එළිය පවතින එලි මහනේ සිට නිවස තුලට පැමිණීමෙන් පසු දැඩි හිරු එළිය සහිත එලි මහනේ සිට නිවස තුලට පැමිණීමෙන් පසු නිවස තුල තිබෙන බඩු බාහිර ආදිය පැහැදිලිව නොපෙනේ. දැන් ලියන්න එපා ඔයගොල්ලෝ මේ වගුව ලියලා තියෙන්නේ. ආයෙ ලියන්න එපා මේක. එතකොට මේ පැත්ත අපි ලියලා තියෙනවා කණිනිකා විශාල වේ. මේ පැත්තට මොකද ලියුවේ? කණිනිකා කුඩාවේ. කණිනිකා කුඩාවේ. දැන් කියන මොකද මේ කණිනිකා කියන්නේ කියලා? දැන් ගෙදර කවුරු හරි ඉන්නවනේ. දැන් බලන්න එයාගේ ඇහැ මෙහෙම ගත්තොත් මේව තියෙනවා අපි ඔකට කියනවා මොකද කම්මිලි කිරියාවනේ අපි කියන්නේ මේක මැද්දේ තව කම්මිලි සැටයක් විතර පොඩි සිදුරක් තියනවා නේද පොඩි කතන්ද කළු පාට කොටසක්. ඉතින් මේ තියෙන්නේ සිදුරක්. මේ සිදුරෙන් තමයි ඇහැට ආලෝකය ඇතුල් වෙන්නේ. එතන අපි දැන් ගොඩාක් අවුවේ ඉන්නකොට
අවුවේ ඉන්නකොට මේ කණිනිකා සිදුවට මොකද වෙන්නේ? ගොඩක් අවුවේ ඉන්නකොට හිරු එළිය සහිත දැඩි එළියේ ඉන්නකොට පෑන් මේසුකින් කියන්නේ. පෑන තියලා අහගන්න. හිරු එළිය ගොඩාක් ඇහැට ඇතුළට ගියොත් එහෙම ඇහැට හානි වෙන පටකොල්ල. ඒ නිසා මේ කණිනිකා මෙහෙම පුංචි වෙනවා. මේව කණිනිකා කුඩා වේ කියලා ප්‍රත්‍යන්වේගී පද්ධතිය. දැන් අනුවේගී ස්නායු පද්ධතියෙන් කරන වැඩේ තමයි මේක නිසා. ඒකට දැඩි හිරු එළිය තියෙනකොට ගොඩාක් අවුව තියෙනවා නම් එළිය තියෙන දේවල් පැහැදිලිව බලා ගන්න ලොකු එළිය ප්‍රමාණයක් මේ සැර එළිය යන්න ඕනේ මේකේ. චුට්ටක් ගියාම ඇති. එතන කණිනිකා කුඩා වෙනවා මේ අපි කොහෙද ගිනි අවුවේ ඉන්නකොට. මේකෙන් තියෙන්නේ ඒ අභ්‍යන්තර පටක ආරක්ෂා කරගන්න. මොකද මේ වගේ ලොකු සිදුරක හිරු එළිය කියත් එහට හරිය වෙන නිසා කණිනිකා සිදුරු චුට්ටක්. දැන් ඕමකින් කණිනිකා සිදුර විශාල වෙනවා කොයි වෙලාවෙදිද අඳුරේදී. මේක වෙන්නේ අඳුරේදී. මේක වෙන්නේ තීව්‍ර ආලෝකය. තීව්‍ර ආලෝකය කියලා කියන්නේ සැර එළිය. තීව්‍ර ආලෝකයේදී කණිනිකා සිදුර උඩයි. දැන් මෙන්න අපි ගිනි අවුව යනවා. දැන් ගිනි අවුව යනකොට කණිනිකා සිදුර පුංචි ඇහැට ඕනේ නැහැ එළිය වැඩි. මොකද එළිය ඕන තරම් ආලෝක තීව්‍රතාවය වැඩි. එතකොට දැන් ඕම ගෙන් අපි යනවා ගේ ඇතුළට. ගේ ඇතුළට යන මොහොතේ අපේ කණිනිකාවේ තත්ත්වය මෙන්න මේ විදිහයි චූටි. දැන් ගේ ඇතුලේ එළිය තරම් අවුව තියනවද? නෑ. නෑනේ. එතකොට මේකේ සුළු ආලෝක ප්‍රමාණයයි එන්නේ. දැන් ඒ හින්දා ගේ බඩමුට්ටු පේන්නේ එතකොට හැබැයි ටිකක් වෙලා යනකොට අණුවේගී පද්ධතිය මගින් මොකද කරන්නේ? මේ කණිනිකා සිදුර විශාල කරනවා. විශාල කරනකොට විශාල නරපස් දැන් සෑහෙන ආලෝක ප්‍රමාණයක් එනවා. එතකොට අය බඩමුට්ටු පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මේ අතර වෙලාව කොච්චරක් ඇයිද? මෙතන ළඟ තෙන්න වෙලාව. ගෙදර ගිහින් වාඩි වෙලා විනාඩි 3-4ක් නේ විනාඩි 5ක් යනකොට වැඩේ හරිනේ විනාඩි 5ක් යනකොට පේනවා. එතකොට ඒ ඩිංගේදී මේ විනාඩි 5ට තමයි මොකක් වෙන්නේ? අපැහැදිලි ගතිය තියෙන ටිකක් වෙලා යනකම් මේ අපැහැදිලි ගතිය තියෙනවා. එතකොට දැන් අපි ඕකට මේ හේතුව ලියන්නයි හදන්නේ. අපිට කියන්න තියෙන හිරු එළියේ තියෙන කණිනිකා පුංචි. ඒ නිසා ආලෝක තීව්‍රතාව වැඩි වුණාම කණිනිකා සිදුර පුංචි වුණාට අවුලන්නේ ලොකු ආලෝක ප්‍රමාණයක් එනවා මේ සිදුර පුංචි වුණා. නිමිෂ තුන ආලෝක තීව්‍රතාවය අඩුයි. එතකොට කණිනිකා සිදුර විශාල වෙන්න ඕනේ. පැහැදිලිව ආලෝක තීව්‍රතාවයම ගන්න නම් මේ ආලෝක ප්‍රමාණය ගන්න නම් කණිනිකා සිදුර විශාල වෙන්න ඕනේ. ඒ සඳහා විනාඩි කිහිපයක් ගත වෙනවා. එතකන් අපිට ගේ ඇතුලේ තියෙන දේවල් ටිකක් බොඳ වෙලා වගේ තමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට මේකට පරීක්ෂණයක් කරන්න නම් ගෙදර ඉන්න නංගි හරි මල්ලි හරි අල්ලගෙන ටෝච් එක අරගෙන මෙහෙම මේක ඉවරලා මම ටෝච් එක මෙහෙම ඇහැට ගහනකොට මෙහෙම කණිනිකා සිදුර දිහා බලාගෙන ටෝච් එක මෙහෙම ලං කරනකොට කණිනිකා සිදුර අපිට පෙනි චූටි වෙනවා. ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට කණිනිකා සිදුර පුංචි වෙනවා. ඒක හොඳ පරීක්ෂණයක්. දැන් කවුරු හරි ඔය මිය ගියාම හඳුනා ගන්න තොන්නෝක පාවිච්චි කරනවා. කණිනිකා සිදුර පුංචි වෙනවා නම් මේ ඇහැට ටෝච් එක ගැහුවා කණිනිකා සිදුර පුංචි වෙනවා නම් මිය ගිහිල්ලා නැහැ. එහෙම එකක් ඔය ડોක්ටර්ස් ළඟ තියෙනවා එහෙම හඳුනා ගැනීමේ ක්‍රමයක්. එතකොට දැන් අපි මේක ලියන්න යන්නේ. අපිට කියන්න තියෙන ආලෝක තීව්‍රතාව වැඩි එළියේදී කණිනිකා සිදුර කුඩායි ආලෝක තීව්‍රතාව වැඩි නිසා. එතකොට මද අඳුරේදී කණිනිකා සිදුර ටිකක් විශාල වෙන්න ඕනේ ඒ ආලෝක ප්‍රමාණය ලබා ගැනීම සඳහා. ඒ සඳහා ටිකක් වෙලාවක් ගත වෙනවා. ඒ ගත වෙන සුළු කාලය තුළ අපිට ගෙදර බඩමුට්ටු පැහැදිලිව පේන්නේ නැහැ. දැන් මෙන්න මේ අත්දැකීම් තියනවා කියන්නේ. ඔය අල්ලපු ගෙදර කොයි බණක් පිළිතක් වෙලාවට අපි ඉතින් යනවනේ සහභාගී වෙනවනේ අපි. එහෙම යනකොට ගෙයින් එළියට බහිනකොට කරුවලයි.
හැබැයි ටිකක් දුර යනකොට මොකෝ කියන්නේ? ටිකක් දුර යනකොට පාර පැහැදිලි වෙන්නේ නැද්ද? වෙනවා. පාර පැහැදිලි වෙනවා. අපි ගෙයින් එළියට බහිනකොට අපිට මොනවත් පේන්නේ නැහැ. මෙලෝ අපි කියන්නේ තිත්ත මරුවලයි. මෙන්න ටිකක් දුර පාරේ ඇවිදගෙන යනකොට මෙන්න ටික ටික ඇහැ උරු වෙලා මේ විදිය වෙනවා. එතකොට පේන්න පටන් ගන්නවා. ඊළඟට තාත් එකක් තමයි පූසා. පූසාගේ එහා කොහමද රැට දැන් පූසා ඉන්නද ළඟ නැහැ. පූසාගේ එහා රැට කොහමද? ඉල්බෝල් දෙයක් වගේ. රැට පූසාගේ එහා මෙන්න මෙහෙම. මේ කණීනි කාසිතුර දැන් පූසා ඉන්නවා නම් මෙන්න මේ විදියයි ඈ. දවල්ට පූසාගේ එහා කොහමද? අයිනිකා පුංචි වෙන. කණීනි කාසිතුර ඉතා කුඩයි. මේ කණීනි කාවුගේ. දවල්ට පූසාගේ එහා මෙහෙමයි. රැට කණීනි කාසිතුර මේ විදියට විශාල වෙනවා. බලන්න පූසාගේ බලතේ පරීක්ෂණ. හරි. එහෙනම් අපි දැන් මේකට ලියන්නේ මේ පැහැදිලි වෙන එකට ලියන්න. බලන්න තරුව දාලා ලියා ගන්න. දැඩි හිරුවෙලිය සහිත එලිමහනේ සිටින විට දැඩි හිරුවෙලිය සහිත එලිමහනේ සිටින විට ආලෝක තීව්‍රතාව කියලා ලියන්න බලන්න මේ තීව්‍රතාව කියලා ලියන්නේ මේව ලියන්නේ ආයමක් නැහැ ආලෝක තීව්‍රතාව වැඩි බැවින් කණීනිකා සිදුර කුඩා වේ. දැන් මෙතෙන්ට කියන්නේ ආලෝක තීව්‍රතාව මොකක්ද සහයද? හරි. ඊළඟ තරුව ආලෝක තීව්‍රතාව අඩු නිවස තුල තිබෙන ආලෝක තීව්‍රතාව අඩු නිවස තුල තිබෙන භාණ්ඩ ආලෝක තීව්‍රතාව අඩු නිවස තුල තිබෙන භාණ්ඩ පැහැදිලිව දැක ගැනීම සඳහා කණීනිකා සිදුර විශාල විය යුතුය. කණීනිකා සිදුර විශාල විය යුතුය. මේ සඳහා සුළු වේලාවක් ගත වේ. එම කාලය තුල නිවස තුල ඇති බඩු බාහිරාදිය පැහැදිලිව නොපෙනේ. මේක අදගත්තා නම් හරි. කණිනිකා විශාල වේ කුඩා වේ තීව්‍ර ආලෝකයේ අඳුර
දැන් පාඩම ඉවරනම් පූසගේ හැ බලන්න. හෙට දවල් පූසගේ හැ බලන්න. වෙනස. තුන්වෙනි කාද ගන්න කණේනිකා සිදුර පුණා මේකට කියන්නේ කණේනිකාව. මේ බෑ කණේනිකා. කණේනිකාවෙන් තමයි ඇසට ආලෝකය ඇතුල් වන සිදුර. කණේනිකා මේකට මොකද්ද කියන්නේ? මේ පන්තිය මතක් කරලා කියන්න. මේ කොටස තාරා මණ්ඩලය. තාරා මණ්ඩලය. කවුද කියද සිදු? තාරා මණ්ඩලය. එහෙම නැත්නම් අපි කියන්නේ කලවින් ඉරියාව කියලා. තාරා මණ්ඩලයේ මැද තියෙන සිදුර තමයි කණේනිකා. මේක හැට ටෝච් එක ගන්නොත් අපිට පෙනි කණේනිකා සිදුර කුඩා වෙනවා. කෙලින්ම හැට අල්ලන්න එපා ඉතින් ටිකක් ඉතින් දන්නවනේ කෙලින්ම අල්ලන්න නැතුව ටිකක් ඉවරනම් අද උස්සන්න හරි. දැන් හදිස්සියකට හදිස්සියක් කියන්නේ අපි බය වෙනවා. මේ ඇස් දෙකෙන් මට කියන්න බය වෙච්ච එක්කෙනෙක් එහා කොයි එකද කියලා මේකට A කිව්වොත් මේකට B කිව්වොත් බය වෙච්ච එක්කෙනාගේ එහා කොයි එකද? ඒ එහෙනම් මේක තමයි බය වෙච්ච එක්කෙනාගේ ඇහැ. කණේනිකා සිදුර විශාල වෙනවා. මේ බය වෙච්ච එක්කෙනෙක්ගේ ඇහැ. කණේනිකා සිදුර විශාල වෙනවා. බය වෙච්ච එක්කෙනෙක්ගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. හෘද ස්පන්දනය වැඩි වෙනවා. ශ්වසන වේගය වැඩි ශ්වසන වේගය මොකද වෙන්නේ? ශ්වසන ශීඝ්‍රතාව වැඩි වෙනවා. ඕ. ශ්වසන ශීඝ්‍රතාව වැඩි වෙනවා. උගුරකට වේලෙනවා අපි කියන්නේ. කෙල එන්නේ උගුරකට වේලෙනවා. ඉතින් කේටේ සාවේම නිෂේධනය කරනවා. බය වුණාම කන්න බෑ. ඇයි? ප්‍රමාකුංචනේ නිෂේධනය කරනවා. එතකොට එහෙනම් මේ පැත්ත යන්නේ හදිස්සි අවස්ථාවල. හදිස්සි අවස්ථාවක් හදිස්සි බය වෙන්නේ. ප්ලෑන් කරලා බය වෙන්නේ නැහැ. හදිස්සියෙන් බය වෙන්නේ. එතන හදිස්සිය බය වෙනකොට කණේනිකා සිදුර විශාල වෙනවා. ඇස් දෙක උඩ යනවා. හෘද ස්පන්දනය වැඩි වෙනවා. ශ්වසන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උගුරකට වේලෙනවා. බඩගින්න නැති වෙනවා. එතකොට එහෙනම් හදිසි අවස්ථාවකදී දේහය සූදානම් කරන මොන පද්ධතිය මගින්ද? අනුවේගී පද්ධතිය මගින්. මේ පද්ධතියන්නේ මොකක් කරන්නද? ආපහු යථා තත්ත්වයට පත් කරන්න තමයි ප්‍රත්‍යානුවේගී එක තියෙන්නේ. එතකොට දැන් අපි බෙදලා ලියාගමු ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා ලියලා මම මෙතන ලියන්නම් ඈ. ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා ලියන්න. ස්වයං සාධක ස්නායු පද්ධතිය. මෙතන ලියන්න මොකද ලියන්නේ? අනුවේගී අනිත් එක ප්‍රත්‍යානුවේගී. ඉතින් ලියාගන්න. ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා ලියුවා. අනුවේගී ස්නායු පද්ධතියයි
ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය. මේකට ලියන්න එකක් තියෙනවා. මොකද්ද ලියන්න තියෙන්නේ? හදිසි අවස්ථා සඳහා දේහය සූදානම් කරයි. හදිසි අවස්ථා සඳහා දේහය සූදානම් කරයි. අනුවේගයකට යටින් ලියන හදිසි අවස්ථා සඳහා දේහය සූදානම් කරයි. මේකෙන් වෙන්නේ ඇත්තටම ආපහු නෝමල් වෙනවා. යථා තත්ත්වයටපත් වෙනවා. දැන් පෙරලා ගන්න 188 අභ්‍යාස බලමු. 188 අභ්‍යාස. එකසිය 88 ප්‍රශ්න අංකේ 5. ප්‍රශ්න අංකේ 5 කියව ගන්න 188 ප්‍රශ්න අංක 5. කියන්නකො මනක ප්‍රශ්නේ මනකට පොත තියෙනවා. ප්‍රශ්න අංක 5 මනක නින්දික. සඳහන් ක්‍රියා ඉටු කරන මොළයේ අදාළ කොටස සඳහන් කරන්න. උසස් මානසික ක්‍රියා හෘද ස්පන්දනය යාමනය ගිලීම පාලනය විඥානික පේශි ක්‍රියාකාරීත්වයේ පාලනය. මොකද කියන්නේ? පහත සඳහන් ක්‍රියා ඉටු කරන මොළයේ අදාළ කොටස නම් කරන්න. උසස් මානසික ක්‍රියා. මොනවද උසස් මානසික ක්‍රියා? ගිය සතියේ ඉටුපය කියන්නේ සායල කියන උසස් මානසික ක්‍රියා ටික ඔක්කොම ඉගෙනීම, සිතීම, ඉගෙනීම, චින්තනය, සිතීම, බුද්ධිය, නැවත මතක් කිරීම, මතක තබා ගැනීම. ඒවට අපි කියන උසස් මානසික ක්‍රියා කියලා. ඒතර උසස් මානසික ක්‍රියා කරන්නේ මොළයේ කොයි කෑල්ලෙන්ද? මස්තිෂ්කයෙන්. මොකද්ද මස්තිෂ්කය කියලා කියන්නේ? මොළයේ රූප සටහනක් ගත්තොත් ඔන්න මෙන්න මේ කෑල්ල මස්තිෂ්කය. ඊට පස්සේ මෙතන තියෙන කණු මස්තිෂ්කය, මෙතන තියෙන්නේ සුෂුම්නා ශීර්ෂකය. එහෙම ගත්තොත් මේක තමයි මස්තිෂ්කය. මේකෙන් කරන්නේ උසස් මානසික ක්‍රියා. මොනවාද උසස් මානසික ක්‍රියා කියන්නේ? මං කව විභාගය කියලා මතක තියාගන්න ඕනේ. මෙන්න මේක උසස් මානසික ක්‍රියා ඉටු කරන කොටස ඒකට අපි කියන්නේ මස්තිෂ්කය කියලා. මතක තබා ගැනීම, තේරුම් ගැනීම, බුද්ධිය, චින්තනය, තර්ක කිරීම, නැවත මතක් කිරීම. එතකොට අන්නේ ටික කරන්නේ මේකෙන් ඒවට අපි කියන්නේ උසස් මානසික ක්‍රියා. ඒවා සත්තුන්ගේ හරි අඩුයි. හැබැයි සත්තුන්ගේ නැතුව නෙවෙයි. සත්තුන්ගේ හරි අඩුයි. මිනිසාගේ මේක උපරිම මට්ටමින් තියෙනවා. අපි ඒකට කියන උසස් මානසික ක්‍රියා. ඊට පස්සේ මෙන්න මේකට කිව්වා මොකද්ද? පේශී චලන සමායෝජනය කරන අණු මස්තිෂ්කය කියලා. මේ කාල මොකද්ද? ඒ කාල මොකද්ද මේ කිම්සර? මේ කාල බෙල්ල පිටුපස සුෂුම්නා ශීර්ෂකය. මේකෙන් මොකද්ද කරන්නේ? හෘද ස්පන්දනයයි ශ්වසනයයි. මේක පේශී චලන සමායෝජන. මේක උසස් මානසික ක්‍රියා. එතකොට මොකක්ද ලියන්නේ? ඉටු කරන මොළයේ අදාළ කොටස නම් කරන උසස් මානසික ක්‍රියා මස්තිෂ්කය.
හෘද ස්පන්දනයේ යාමනය. ගිලීම. නෝට් එකෙන් බලලා කියන්න ඉතින්. හෘද ස්පන්දනය හා ගිලීම් පාලනය කරන සුෂුම්නා ශීර්ෂකයෙන්. ඒක තමයි අපි කිව්වේ බෙල්ල පිටිපස්සට ගැහුවාම මැරෙනවයි කියලා. මොකද හෘද ස්පන්දනය නවතිනවා. ඊළඟට ශ්වසනය පාලනය කරනවා. ඊළඟ ඉච්ඡානුක පේශී ක්‍රියාකාරීත්වය පාලනය කිරීම. ඉච්ඡානුක පේශී කියන්නේ සිතාමතා කරන පේශී. සිතාමතා කරන ඒවා ඉච්ඡානුක පේශී ක්‍රියාකාරීත්වය. සිතාමතා කරන ඒවා පාලනය කරනවා. සිතාමතා කරන ඒවා නම් ඉතින් මොළයටත් යනවා. සිද්දකට මෙතන සිතාමතා කරන සියලුම ක්‍රියා යනවානේ මොළයට. ඒක සාමාන්‍ය පේශී චලන සමායෝජනය කිව්වනම් උත්තරේ අනුමස්තිෂ්කය. නමුත් මෙතන සිතාමතා කියලා තියෙනවා. සිතාමතා කියලා තියෙනවා කියන්නේ ඉච්ඡානුක කියලා තියෙනවා. සිතාමතා කරන ඒවා මම මේ අත නවනවා මේ හිතලා නවන්නේ මේ. එතකොට එහෙම වුණොත් නම් ඒක මොළයට තමයි යන්නේ. මොකද සිතාමතා කරන්නේ අපි දැන් මේ මොළයටනේ. මෙතන දැම්ම මේ අර සිතාමතා කරන සියලුම ක්‍රියා කියලා. කල්පනා කරලා කරන වැඩ යන්නේ එතෙන්. හැබැයි පේශී චලන සමායෝජනය කියලා තිබ්බනම් උත්තරේ අනුමස්තිෂ්කය වෙනවා. ඊට පස්සේ ප්‍රතිඥාපයට සහභාගී වෙන නියුරෝන අපි ඒකට උත්තරේ ලිව්වා. අන්තිම ප්‍රශ්නේ මොකද අන්තිම ප්‍රශ්නේ? හදිසි අවස්ථාවකදී වඩා ප්‍රමුඛව ක්‍රියා කරන ස්වසාධක ස්නායු පද්ධතිය උපපද්ධතිය. හදිසි අවස්ථාව හෘද ස්පන්දනය වැඩි වෙනවා. අනේනිකා විශාල වෙනවා. ශ්වසන වේගය වැඩි වෙනවා. එතකොට එහෙනම් අනුවේගීද ප්‍රත්‍යනුවේගීද? අනුවේගී ස්නායු පද්ධතිය. දැන් එතකොට අද ස්නායු පද්ධතිය ඉවරයි. අපි එතකොට ආයෙ කවද්ද සෙනසුරාදාට හෝමෝන කරන්න හදන්නේ. හෝමෝන කියන්නේ රසායනික සමායෝජනය එහෙම නැත්නම් අස්නායුක සමායෝජනය. හෝමෝන කරලා සමස්ථිතිය කරාම මේ පාඩම ඉවරයි. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි අපි ප්‍රශ්න කතා කරනවා. දවස් දෙකක් විතර ප්‍රශ්න කතා කරනවා. ප්‍රශ්න උත්තර පොත් හොයාගන්න ඕනේ. ප්‍රශ්න උත්තර පොත් හොයාගන්න. කොහෙන්ද හොයාගන්නේ? කොහෙන්ද මේ කඩෙන් ගන්න ඉතින් රුපියල් 250ක් වගේ වෙන්නේ පොතක් ප්‍රශ්න උත්තර පොතක්. එතකොට එහෙනම් ওই ටිකට උත්තර ලියන්න මට ෆොටෝ එකක් ගාලා එවන්නකෝ. මොනවා හරි අහනවද ප්‍රශ්න? නැටි. ප්‍රශ්න අහනවද? සසීමා ප්‍රශ්නයක් අහන්න. සෙනුර ප්‍රශ්න අහන්නේ. එනවා සෙනසුරාදා හවස 6ට ආයේ. එහෙනම් නැවතුවා අයිබෝන්. Good night. ආයිබෝන්. ආයිබෝන් මඩ. අයබෝවන්